10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය. අපි දැනට අපි මේ කරගෙන යන්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් පාසල් වල විභාග සඳහා අවසාන වාර විභාගය සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍ර පිළිබඳ සාකච්ඡාව. හොඳයි. දුවල පුතාලට මතක ඇති අපි අවසාන වතාවට අවසාන පරිච්ඡේදයෙන් අපි සාකච්ඡා කරමින් සිටියේ 2017 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දකුණු පළාතේ පාසල් සඳහා අවසාන වාර විභාග පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි ප්‍රශ්න පත්‍ර අංක 1 සාකච්ඡාව තමයි අපි ආරම්භ කරේ. අපේ පළවෙනි සාකච්ඡාවෙන් එහෙම නැත්නම් පළවෙනි පරිච්ඡේදයෙන් අපි සාකච්ඡා කළා ප්‍රශ්න අංක 20 දක්වා පිළිතුරු අපි සාකච්ඡා කළා. හොඳයි. එහෙනම් අද මේ දෙවන පරිච්ඡේදයෙන් අපි ඉදිරියට සාකච්ඡාව අරන් යන්නේ ප්‍රශ්න අංක 21 සිට ප්‍රශ්න අංක 40 දක්වා අපිට ඉතිරි වෙලා තියෙන ප්‍රශ්න සාකච්ඡාව සඳහා තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. එහෙමනම් මම විශ්වාස කරනවා අපේ දුවල පුතාලා දකුණු පළාත් මේ අවසාන වාර පරීක්ෂණයට ඉදිරිපත් කළ මේ ප්‍රශ්න පත්‍ර අංක 1 මේ වෙන විටත් ඔයගොල්ලෝ අපි සූදානම් කරගෙන මේ ප්‍රශ්නවලට අපි සමහර වෙලාවට අපේ උත්සාහයෙන් අපි පිළිතුරක් අපි දීලා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙලා ඇති. අපි මොනතරම් දුරට සාර්ථක වුණාද යන්න පිළිබඳ නිගමනයට ඒ වගේම මේ සාකච්ඡාව තුළින් අපි සාකච්ඡා කරන අතිරේක කරුණු අපේ දැනුමට එක් කර ගැනීම. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න යම්කිසි දරුවෙක් එහෙම නැත්නම් දූ දරුවන් උත්සාහයක් අරගෙන නැති වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් මේ අපේ සාකච්ඡාවට සවන් දීලා මේ ප්‍රශ්න පත්‍රවලට අපි කොහොමද පිළිතුරු ලියන්නේ, අපි කොහොමද තර්ක ගොඩනගා ගන්නේ වඩාත් නිවැරදි පිළිතුරු තෝරන්න කියන ඒ අවබෝධය මනාව අවබෝධ කර ගැනීමට. හොඳයි. එහෙමනම් අපිට තියෙන්නේ මේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීම. එහෙමනම් අපි බලමු ප්‍රශ්නාංක 21 අපිට මොකද්ද ලැබෙන ප්‍රශ්නය කියලා. හොඳයි. ප්‍රශ්නාංක 21 ඉඳලා අපි දන්නවා අපි මේ සාකච්ඡාවේ දැන් අපිට හමු වෙන ප්‍රශ්න ඔක්කොම ගිණුම් කරන ආශ්‍රිත ප්‍රශ්න කියලා අපිට පේනවා. ඉතින් මේ ප්‍රශ්නාංක 21ත් ගිණුම් කරන විෂයෙන් අපිට ලැබෙන ප්‍රශ්නයක්. හොඳයි. අපි බලමු මොකද්ද අපිට ලැබෙන ප්‍රශ්නේ කියලා. පහත සඳහන් ගණදෙනු අතුරින් හිමිකම වැඩිවීමට බලපාන ගණදෙනුවක් වන්නේ රුපියල් 7500ක රන් අය ගාස්තු ගෙවීම. මොකක්ද ඒ කියන්නේ? රන් අයක් කියලා කියන්නේ මොකක්ද? අයිතිකරු රුපියල් 15000ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදීම, රුපියල් 25000ක් වටිනා ලී බඩු මිලදී ගැනීම, අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 1000ක් ව්‍යාපාරයෙන් ලබා ගැනීම. ඉතින් මෙතන අපි තේරුම් ගැනීමේ වැදගත්කම තමයි මෙතනින් අහන්නේ අපේ මොකද්ද අපේ ප්‍රශ්නය ගැන අපි අවධානය යොමු කරන්න ඕන. මෙතනින් අපේ ඇත්තටම අහන්නේ හිමිකම වැඩිවීමට බලපාන සාධක. මොකද්ද? හිමිකම වැඩිවීමට බලපාන ගණදෙනුවක් ගැන තමයි අහන්නේ. ඉතින් හිමිකම කියන්නේ මොකක්ද කියන එක අපිට අවබෝධයක් තියෙන්න ඕන. අපි දන්නවා ව්‍යාපාරයක වත්කම් අපි නිර්වචනය කරනවා කොට්ටාස දෙකකට අයත් වෙනවා කියලා. සමස්ත වත්කම් අපි එක පැත්තකින් හඳුනා ගන්නවා ගිණුම් කරන සමීකරණේ. ගිණුම් කරන සමීකරණය තමයි ව්‍යාපාරයක වත්කම් සමස්ත වත්කම් සමානයි හිමිකම සහ වගකීම යන සංරචක දෙකේ එකතුවට. ඒක තමයි ගිණුම් කරන සමීකරණය. සමස්ත වත්කම් වල හිමිකාරත්වය කොහොමද බෙදී යන්නේ? ව්‍යාපාරයේ නියම අයිතිකරුවන් සහ ණය ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට අරමුදල් එකතු කරන වත්කම් මූලනය කිරීම සඳහා අරමුදල් එකතු කරන ණය ප්‍රාග්ධනය
එහෙම නැත්නම් ණය ප්‍රාග්ධනය යොදවන මූල්‍ය ආයතන සහ වෙනත් ණය සැපයුම්කරුවන්ගේ අයිතිය තමයි අපි වගකීම් විදිහට හඳුනගන්නේ. එහෙමනම් වත්කම් සමානයි මොකද්ද? හිමිකම එකතු කිරීම වගකීම. එහෙමනම් හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්ට සැබෑ අයිතිකරුවන්ට අයත් වන වත්කම් ප්‍රමාණය. ඉතින් මේකෙන් අහන්නේ ඒ ව්‍යාපාරයේ හිමිකම වැඩිවීමට මොකද්ද? හිමිකම වැඩිවීමට බලපාන ගණදෙනු මෙන්න මේ ගණදෙනු හතරක් දීලා තිනවා. ඒ හතර අතුරෙන් අපිට තෝරගන්න ඕන. ඉතින් අපි විමසිල්ලෙන් බලමු මොනවද මේ ගණදෙනු කියලා. පළවෙනි ගණදෙනුව මොකද්ද? රුපියල් 7500ක මොකද්ද? රන් අය ගැන තමයි මෙතන කතා කරන්නේ. රන් අය ගාස්තු ගෙවීම. මේක මොකද්ද? ගෙවීමක්. ව්‍යාපාරයේ මුදල් එළියට ගලා යාමක්. ගෙවීමක් නිසා මේක ගාස්තු ගෙවීමක් නිසා මේක ව්‍යාපාරයට මොකද්ද? මේකේ බලපෑම ව්‍යාපාරයට වියදමක් විදිහට තමයි මේ ගාස්තු ගෙවීමක් අපිට හඳුන ගන්න පුළුවන්. ඉතින් ව්‍යාපාරයේ වියදමක් සිදු වෙලා තියෙනවා නම් හිමිකම අපි දන්නවා හිමිකම අඩුවීමට බලපානවා. ඒක නිසා අපිට මේ පිළිතුර තෝරගන්න බෑ. පළවෙනි පිළිතුර අපි බැහැර කරනවා. මොකද වියදමක් නිසා අපි දන්නවා වියදම හිමිකමට අපි ගලපනවා. නමුත් එහි විශේෂත්වය තමයි වියදමක් නිසා හිමිකම අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ආදායම් තිබුණොත් හිමිකම ඒක වර්ධනය වීමට වැඩි වීමට බලපාන බව අපි ඉගෙනගෙන තියෙනවා. හොඳයි. ඒක නිසා වියදමක් නිසා අපි දන්නවා හිමිකම අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා අපි පළවෙනි පිළිතුර බැහැර කළා. අපි දැන් බලමු දෙවන පිළිතුර මොකක්ද කියලා. අයිතිකරු රුපියල් 15000ක අතිරේක ප්‍රාග්ධනයක්. දැනටමත් ඔහුට ව්‍යාපාරයේ හිමිකමක් තියෙනවා. ඇයි? ව්‍යාපාරයේ ආයෝජනය කරපු නිසා. ඒක නිසා මේ ව්‍යාපාරයේ තියෙන සමස්ත වත්කම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔහුට අයත් වෙනවා. ඉතින් අපි දන්නවා මේ ව්‍යාපාරයක හිමිකම වැඩි වෙන්න හේතුපාදක වන දේවල් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි මුලින්ම අපි ආයෝජනය කරනකොට ඒ ආයෝජනය කරන ප්‍රමාණය අපි හිමිකම විදියට හඳුන ගන්නවා ප්‍රාග්ධන ගිණුමක් විදිහට. ඒ කියන්නේ අපි දන්නවා හිමිකමට අදාළ වන හේතු තියෙනවා. ඒයින් ප්‍රධානම හේතුව තමයි ව්‍යාපාරයේ ආයෝජනය කරන මුදල අයිතිකරු විසින්. ඉතින් අයිතිකරු විසින් ව්‍යාපාරයේ ආයෝජනය කරන මුදලට අපි විශේෂ නමක් කියනවා ප්‍රාග්ධනය කියලා. ව්‍යාපාරයක මේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය වත්කම් මිලදී ගැනීමට අයිතිකරු විසින් යොදන මුදලට අපි මොකද කියන්නේ? ප්‍රාග්ධනය කියලා කියනවා. ඉතින් ප්‍රාග්ධනය යෙදවීම මත හිමිකමක් බිහි වෙනවා. ඊට පස්සේ මේ හිමිකම වැඩිවීමට බලපාන එක් කරුණක් තමයි අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම. ඒ ගැන අපිට විවාදයක් නැහැ. මොකද ප්‍රාග්ධනය යොදවන්න ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් ප්‍රාග්ධනය අතිරේකව යෙදවීමට අමතරවත් මේ හිමිකම වැඩි වෙන දේවල් ගණදෙනු ව්‍යාපාරයක තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ව්‍යාපාරයේ තියෙන ඕනම ආදායමක් ලැබෙන විට ඒක බලපාන්නේ හිමිකම වැඩි වීමට. ඔයගොල්ලන්ට මතක ඇති මේ ප්‍රධාන ගිණුම් කරන සංරචක පහෙන් ආදායම් සහ වියදම් අපි කිව්වා අවසාන වශයෙන් අපි ගලපන්නේත් මේ හිමිකම කියන සංරචකයට කියලා. ගිණුම් කර මූලධර්මයට කියලා. ඒක නිසා අපි දන්නවා හිමිකම වැඩිවීමට බලපාන හේතුන් ලෙස ප්‍රාග්ධනය යෙදවීම, අතිරේක ප්‍රාග්ධනය යෙදවීම සහ ලාභ සහ ආදායම් ඉපයීම. එතන ලාභය කියලා කිව්වොත් එහෙම අපි එතෙන්දි වියදම් අඩු කරනවා, ආදායම් එකතු කරනවා. ඉතින් අපිට ඕනනම් වෙන වෙනම වියදම් ටික අඩු කරලා අපිට ආදායම් ටික එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආදායම් වලින් වියදම් ටික අඩු කරලා ඒකේ අවසාන බලපෑම ලාභය හෝ අලාභය හිමිකමට ගැලපෙව්වත් ඒකේ වරදක් නැහැ. හොඳයි. එහෙමනම් අපි දන්නවා අතිරේක අයිතිකරු විසින් අතිරේක ප්‍රාග්ධනය යෙදවීම අපිට සලකා බලන්න පුළුවන් පිළිතුරක්. අපි බලමු තව දුරටත් අපිට පිළිතුරු දෙකක් තියෙනවා. ඒ දෙක තමයි තුන්වෙනි විකල්පය අපිට හම්බ වෙන රුපියල් 25000ක් වටිනා ලී බඩු මිලදී ගැනීම. අපි දන්නවා
ලී බඩු මිලදී ගැනීමේදී ව්‍යාපාරයට වත්කමක් එකතු වෙනවා. මොකද්ද වෙන්නේ? ලී බඩු මිලදී ගැනීම. නමුත් අපිට මෙතෙන්දී තියෙන ගැටලුව තමයි ලී බඩු මිලදී ගැනීමේදී හිමිකම වැඩි වෙනවද? හිමිකම වැඩි වෙනවද මං අහන ප්‍රශ්නේ. අපි දන්නවා මේ ලී බඩු මිලදී ගැනීම කියන ගණදෙනුවේදී සිද්ධ වෙන්නේ වත්කම් වෙනස් වීමක්. ව්‍යාපාරයේ වත්කම් වෙනස් වීමක්. මං යෝජනා කරනවා හිමිකම් වෙනස් වීමක් හෝ වගකීම් වෙනස් වීමක් මිලදී ගැනීමකදී මොනවද? ලී බඩු මිලදී ගැනීමකදී සිදු වෙන්නේ නැහැ කියලා. ඇයි මං එහෙම යෝජනා කළේ? මම කිව්වා මේකෙදි වෙනස සිදුවන්නේ වත්කම් ඇතුලේ. අපි දැන් බලමු ලී බඩු මිලදී ගැනීම කියන ඒ ගණදෙනුවේ ද්විත්ව සටහන ගත්තොත් එහෙම අපි දන්නවා ලී බඩු ගිණුම හර කරනවා අපි මුදල් ගිණුම බැර කරනවා. එහෙමනම් මේ ලී බඩු කියන්නේත් වත්කමක් මුදල් කියන්නේත් වත්කමක්. එහෙමනම් මේ දෙන්නම ඉන්නේ ව්‍යාපාරයේ වත්කම් අතර. ඒක නිසා ලී බඩු මිලදී ගැනීම නිසා සමස්ත වත්කම් වල අගේ වෙනසක් වෙන්නේ නැහැ කියලා මං කියනවා. ඇයි මුදල් එළියට යනවා ඒ වෙනුවට එම වටිනාකමටම ස්ථාවර වත්කමක් ව්‍යාපාරයට එකතු වෙන නිසා. ඒක නිසා අපිට මේ පිළිතුරත් අපිට බාර ගන්න බෑ. අපි බැහැර කරනවා. එහෙමනම් අපි බලමු හතරවෙනි පිළිතුරෙත් යම්කිසි නිවැරදිතාවයක් තියනවාද කියලා. අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 1000ක් ව්‍යාපාරයෙන් ලබා ගැනීම. ඕගොල්ලන්ට මතක ඇති අපි කතා කරා ව්‍යාපාරයක ගැනිලි කියන්නේ මොනවද කියලා. ගැනිලි දෙආකාරයි කියලා කිව්වා. එක්කෝ අයිතිකරු විසින් ව්‍යාපාරයේ මුදල් ලාච්චි තියෙන මුදල් අපි පෞද්ගලික පරිහරණය සඳහා ගෙදර අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරට අදාළ පෞද්ගලික වියදම් ව්‍යාපාරයේ මුදල් එහෙම නැත්නම් බැංකු ගිණුම භාවිතා කරමින් අපිට ඒ පෞද්ගලික ගණදෙනු ඕනනම් ව්‍යාපාරය හරහා සිදු කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට ව්‍යාපාරයේ සම්පත් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පරිහරණය කරනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කම් වල අගය අඩු වෙන්න බලපානවා. ඇයි ඒ? භාණ්ඩ ගත්තත් ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ තොගේ වටිනාකම අඩු වෙනවා. මුදල් ගත්තොත් මුදල් ශේෂය ව්‍යාපාරයේ අඩු වෙනවා. චෙක් පතකින් ගෙවීමක් කරොත් බැංකු ගිණුමේ තියෙන ශේෂය අඩු වෙනවා. ඒක නිසා මොකද්ද මේ හතරවෙනි ගණදෙනුවේදී සිද්ධ වෙන්නේ මොකද්ද? වියදමක් මේක. වියදමක් වගේ දෙයක්. නේද? ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේක වියදමක් වගේ දෙයක්. හැබැයි මේක ව්‍යාපාරයේ වියදමක් විදිහට අපි හඳුනගන්නේ නැත්තේ මේකේ කියලා තියෙනවා අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා තමයි මේ ගැනීම කරන්න කියලා. ඉතින් මේක මොකද්ද කරන්නේ? මේ රුපියල් 1000ක් කියලා කියන්නේ මුදල් ලබා ගැනීමක්. ඒක නිසා අපි කතා කරන්නේ හිමිකම වැඩිවීමට බලපාන ගණදෙනු. ඉතින් අපි ඉස්සල්ලා කිව්වා මොහොතකට ඉස්සල්ලත් මොකද්ද හිමිකම වැඩිවීමට බලපාන්නේ මොනවද? ආදායම්. වියදම් ස්වභාවයේ දේවල් හිමිකම අඩුවීමට බලපානවා. නමුත් මේ අවස්ථාවේදී අපිට ව්‍යාපාරයට අදාළ වියදමක් නෙමෙයි හමු වෙන්නේ ගැනිලි කියන එක. ඉතින් අපි ගැනිලි පිළිබඳ අධ්‍යයනයේදී අපි ඉගෙනගත්ත දේ තමයි ගැනිලි අපි අවසාන වශයෙන් ගලපන්නේ මේ හිමිකම් කියන ගිණුම් කරන වර්ගයට. හිමිකම් යටතේ අපි ගැනිලි අපි කිව්වා හිමිකම් වල අගය ගැනිලි වල ප්‍රමාණයෙන් අපි අඩු කරලා දානවා කියලා. එහෙමනම් අපිට ගැනිලි හමු වුණොත් හිමිකම වැඩිවීමට නොවේ අඩුවීමට තමයි බලපාන්නේ. ඒක නිසා අපිට ඍජුවම මේ හතරවෙනි පිළිතුරත් අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙමනම් අපිට ලැබෙන නිවැරදි පිළිතුර තමයි දෙවන විකල්පය. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? අයිතිකරු රුපියල් 15000ක අතිරේක ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යෙදවීම. හොඳයි. අපි එහෙමනම් 22 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු තෝරා ගැනීම සඳහා යොමු වෙමු. මොකක්ද අහන්නේ? නැවත වතාවක් වත්කම් වැඩි වී වත්කම් අඩු වන ගණදෙනුව. වත්කම් වැඩි වී තවත් වත්කමක් අඩුවීමට බලපාන ගණදෙනුව මොකක්ද කියලා. එක පැත්තකින් වත්කම් වැඩි වෙනවා අනිත් පැත්තෙන් වත්කම් අඩු වෙනවා. හොඳයි. අපිට මේ සඳහා නිගමනයකට එන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ගණදෙනු මොනවද කියලා අධ්‍යයනය කරන්න. ගණදෙනු හතරක් අපිට හමු වෙනවා. මොකද්ද පළවෙනි ගණදෙනු? රුපියල් 5000ක සේවක වැටුප් ගෙවීම. එතන මේ වෙනස සිදු වෙන්නේ මොකද්ද?
වෙනස්කම් දෙකක් සිදු වෙනවා. දෙකම සිදුවන්නේ වත්කම් වල. එමනම් අපි බලන්න ඕන මේ ගණදෙනු අධ්‍යයනය කරලා මේකේ වත්කම්ද තියෙන්නේ කියලා. රුපියල් 5000ක සේවක වැටුප් ගෙවීම. එතන මේ ගණදෙනුව නිසා මොකද කියන්නේ? ව්‍යාපාරයේ වැටුප් ගෙවනවා. එතන ව්‍යාපාරයේ වැටුප් ගෙවීමක් සිදු වුණොත් වත්කමක් බිහි වෙනවාද? මොකද්ද මේ වැටුප් කියන එක? අපි දන්නවා ව්‍යාපාරයක තියෙන ගණදෙනු සියල්ල අපිට වර්ග කරන්න පුළුවන්. කොටස් කීයකටද? අපි ඉගෙන ගත්තේ කොටස් 5කට කියලා. ඕනම ගණදෙනුවක් අපි කිව්වා අපිට වර්ග කරන්න පුළුවන් කොටස් 5කට. ගෲප්ස් 5කට. මොනවද ඒවට තමයි අපි කිව්වේ ගිණුම් කරන සංරචක එහෙම නැත්නම් ගිණුම් කරන මූලධර්ම කියලා. ඒ පහ මම මතක් කරන්නම්. ව්‍යාපාරික වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතන මේ ගණදෙනුව අපි හඳුනාගත්තේ මොකක් විදිහටද? මේක වැටුප් ගෙවීම කියන්නේ අපි වියදමක් විදිහට. ඉතින් මේ ප්‍රශ්නේ කතා කරන්නේ මේ ගණදෙනුව නිසා එක වත්කමක් වැඩි වෙනවා, තව වත්කමක් අඩු වෙනවා. ඒක නිසා මේක වියදමක් ආශ්‍රිත ගණදෙනුවක් නිසා අපිට මේක වත්කම් ගණයට ගන්න බෑ කියන එක අපි දැන් නිගමනය කරනවා. ඒක නිසා අපි දන්නවා අපිට මේ පළවෙනි පිළිතුර අපිට තෝරගන්න බෑ. හොඳයි අපි බලමු එහෙමනම් අපිට දෙවන විකල්පයෙන්වත් අපිට මේ අවශ්‍යතාවය අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ ගණදෙනුව නිසා වත්කමක් වැඩි වෙනවා, තවත් වත්කමක් අඩු වෙනවා. හොඳයි. දෙවෙනි ගණදෙනුව අපි අධ්‍යයනය කරොත් අපිට පේනවා රුපියල් 7500ක යන්ත්‍රයක්. එතන ව්‍යාපාරයකට යන්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් විසින් යන්ත්‍රයක් මිලදී ගන්නේ කුමක් සඳහාද? මේ ව්‍යාපාරයේ භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් නිෂ්පාදනය කිරීම එහෙම නැත්නම් අලෙවි කිරීමේ ක්‍රියාදාමයට යම්කිසි දායකත්වයක් ලැබෙන දෙයක් තමයි යන්ත්‍රයක් කියලා කියන්නේ. ඉතින් ඒක හන්දා අපි යන්ත්‍රයක් මිලදී ගත්තොත් අපි දන්නවා ඒක අපි දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යාපාරයේ පාවිච්චි කරන නිසා මේක අපි හඳුන්වන්නේ මොකද්ද? ස්ථාවර වත්කමක් කියලා. මොකද්ද? ස්ථාවර වත්කමක්. ස්ථාවර වත්කමක්. නේද? පළවෙනි එක අපි හඳුනගත්ත වියදමක් කියලා. පළවෙනි ගන්න දෙනවා. වියදමක්. මේක ස්ථාවර වත්කමක්. ඔන්න එහෙමනම් මේක ස්ථාවර වත්කමක් නිසා මෙන්න මේ වත්කම් සම්බන්ධ කතාවක් තමයි මේ ප්‍රශ්නෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ගණදෙනුව නිසා ව්‍යාපාරයේ එක වත්කමක් වැඩි වෙනවලු. එක වත්කමක් වැඩි වෙන්න ඕන. ඒ වගේම අනිත් වත්කම අඩු වෙන්න ඕන. එතන මේ කියන ලක්ෂණය අපිට මේකෙන් ගම්ම්‍ය වෙනවද? යන්ත්‍රයක් ණයට ගැනීම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? යන්ත්‍රයක් ණයට ගැනීම නිසා ඔන්න වත්කමක් නම් වැඩි වෙනවා. මොකද මුදලට ගත්තත් ණයට ගත්තත් ව්‍යාපාරයට වත්කමක් එකතු වෙන නිසා. එමනම් ව්‍යාපාරයේ තියෙන වත්කම් වල වටිනාකම රුපියල් 7500කින් ඉහළ යනවා. ඔන්න වත්කමක් වැඩි වෙනවා කියන අවශ්‍යතාවය ඔන්න දැන් අපි සම්පූර්ණ කරගත්තා. එතකොට අපි බලන්න ඕන මේ ගණදෙනුව නිසා තවත් වත්කමක් අඩු වෙනවද කියලා. දැන් බලන්න යන්ත්‍රයක් ණයට ගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ? කුමක්ද සිද්ධ වෙන්නේ? මොකද්ද ද්විත්ව සටහන කියලා අපි මතක් කරගමු. යන්ත්‍රයක් ණයට ගැනීමේ ද්විත්ව සටහන මොකක්ද? අපි දන්නවා ද්විත්ව සටහන අපි දන්නවා යන්ත්‍ර ගිණුම හර 7500යි මොකද්ද බැර වෙන්නේ? ණය හිමියා. එහෙම නේද? එහෙම නැත්නම් සැපයුම් කරු. මේ අවස්ථාවේදී සැපයුම් කරු. මොකද මේක ස්ථාවර වත්කමක් සපයපු පුද්ගලයා. එහෙමනම් සැපයුම් කරුගේ ගිණුම තමයි බැර වෙන්නේ. එතකොට මේ බැර වෙන ගිණුම අර ගිණුම් කරන
පස් කොට්ටාසෙන් කොයි එකටද අයත් වෙන්නේ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. මොකද අපි මේකට තාම ගෙවලා නැහැ. ණයට තමයි අරන් තියෙන්නේ. එහෙමනම් අපි දන්නවා ණය හිමියට අපි කොයි මොහොතේ හරි ගෙවන්න ඕන. එහෙමනම් ව්‍යාපාරයේ ගනුදෙනුවක් සිද්ධ වෙනවා. වගකීමක් බිහි වෙනවා. වත්කමක් නෙමෙයි. මේක මොකක්ද එහෙමනම්? මේක වගකීමක්. එහෙම නේද? මේ තියෙන්නේ වගකීමක්. වගකීමක්. මේක වත්කමක්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේ වෙනස්කම් දෙකම සිද්ධ වෙන්න ඕන වත්කම් වල කියලා තමයි මේකේ කියන්නේ. ඒක නිසා අපිට මේ දෙවන පිළිතුරත් අපිට බාර ගන්න බෑ. අපි ඒකත් අපි බැහැර කරනවා. බැහැර කරනවා. ඊළඟට අපි බලමු තුන්වන ගනුදෙනුව. රුපියල් 8000ක ලී බඩු මිලදී ගැනීම. අර යන්ත්‍රයක් ඒ ගනුදෙනුවට ඉතාමත් කිට්ටුවෙන් සමානව යන ගනුදෙනුවක්. අපි ඒකේ දිත්ත සටහනක් ලියලා බලමු. මොකද්ද කියලා? මොකද්ද දිත්ත සටහන? ලී බඩු මිලදී ගන්නවා කියලා කියන්නේ අපි හිතන්නේ ව්‍යාපාරයේ පරිහරණය සඳහා තමයි ලී බඩු ගන්නෙ. එහෙමනම් ලී බඩු ගිණුම හර ඊට පස්සේ මිලදී ගන්නවා. මේක කියලා පැහැදිලිවම කියනවා මිලදී ගන්නවා කියලා. එහෙමනම් අපි මොකද කරන්නේ? කුමන ගිණුමද අපි බැර කරන්නේ? මුදල් ගිණුම. මුදල් ගිණුම බැර. දැන් බලන්න ලී බඩු කියන්නේ කුමන ගණයේ ගිණුමක්ද? අපි ඒකත් ලියාගමු බලන්න. වඩාත් අපිට තහවුරු වෙන්න මෙන්න මේක වත්කම් ගිණුමක්. මුදල් කියන්නේ මොකද්ද? අපි දන්නවා මුදල් කියන්නේත් වත්කම් ගිණුමක්. අන්න එහෙමනම් මේ ගානෙන් අපි වත්කම් දෙපාරක් එක වත්කමක් වැඩි වෙනවා, එක වත්කමක් අඩු වෙනවා. ඒ වගේ දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට අපි දන්නවා මේ වත්කම් වල ගිණුම් කරන රීතිය අපි දන්නවා. වත්කමක් වැඩි වෙනවා කියලා කියන්නේ වත්කම් ගිණුම අපි මොකද්ද කරන්නේ? හර කරනවා. එහෙමනම් අපිට පැහැදිලි මේ ලී බඩු ගිණුම හර කරනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ වත්කම් ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඔන්න පළවෙනි අවශ්‍යතාවය සිද්ධ වෙනවා. ඊට පස්සේ වත්කම් ගිණුම බැර වෙනවා කියලා කියන්නේ මොකද්ද? වත්කමක් අඩුවීම කියන ගිණුම් කරන රීතිය තමයි ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ. එහෙමනම් එක වත්කමක් අඩු වෙනවා, තව වත්කමක් වැඩි වෙනවා. ලී බඩු වැඩි වෙනවා. ඊට පස්සේ මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙමනම් අපේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවානේ. ඒක තමයි අපි හොයන්නේ මේ ගානෙන් අපි මේ විකල්පයෙන් අපිට සම්පූර්ණ වෙන්න ඕන කොන්දේසි එක තමයි. එක වත්කමක් වැඩි වෙන්න ඕන මේ ගනුදෙනු නිසා අනිත් වත්කම අඩු වෙන්න ඕන. හොඳයි. අපි තුන්වන පිළිතුර තෝරගත්තට ප්‍රශ්නයක් නැහැ. අපි අවධානය යොමු කරමු මදකට හතරවෙනි පිළිතුරත් අපිට තෝරගන්න පුළුවන්ද කියලා. හතරවන පිළිතුරෙන් කියන්නේ මොකද? රුපියල් 3000ක කඩකුලි ආදායම් ලැබීම. කඩකුලි ආදායම්. එතකොට මේ ගණදෙනුව කඩකුලි ආදායම් කියන ගණදෙනුව කුමන වර්ගයට අයත් ගණදෙනුවක්ද? ආදායම් වර්ගයට අයත් ගණදෙනුවක්. එහෙමනම් අපි මේ ගානේ කතා කරන්නේ ආදායම් ගැනද? ආදායම් කොතනට අදාළ වෙන්නේ? නේද? මේක වෙනම වර්ගයක ගිණුම් කරන මූලධර්මයක් තමයි මේ ආදායම් ගණයට අයත් දේවල්. ඒක නිසා අපි මෙතන කතා කරන්නේ වත්කම් ගණයේ ගණන් නිසා අපිට පහසුවෙන්ම බැහැර කරන්න පුළුවන් හතරවෙනි පිළිතුර. හොඳයි. අපිට දැන් පුළුවන් 23 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. මොකක්ද ඒකෙන් කියන්නේ? මූලික සටහන් පොත්පත් වල ගණදෙනු ඇතුළත් කිරීමේදී ගෙවීම් වවුචරය යොදා ගන්නා මූලික පොත මොකක්ද කියලා. අපි දන්නවා මූලික පොත් කියන්නේ මොනවද? ගණදෙනු කියන්නේ මොනවද? මූලික පොත්පත් නඩත්තු කරන්නේ ඇයි කියන දේවල් අපි මේ වෙන විටත් අපේ විෂය කොටස් පිළිබඳ සාකච්ඡාවේදී අපි ආවරණය කරලා තියෙනවා. ඒක නිසා අපි දන්නවා මූලික සටහන් පොත් වර්ග අපිට
6ක් පමණ අපි අධ්‍යයනය කරලා තියෙනවා. එයින් එකක් තමයි මොකද්ද? ගෙවීම් වවුචරය යොදා ගන්නා මූලික පොත. ගෙවීම් වවුචරය යොදා ගන්නා මූලික පොත. ගෙවීමක් කරනවා. ඒතර ඇයි අපි ගෙවන්නේ? එක්ක වියදමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වත්කමක් අත්පත් කරගන්න වෙන්න පුළුවන්. ණය ගැතියෙක් ණය හිමියෙකුට ඒ ණය මුදල් ගෙවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකු ණය ගෙවීමක් වෙන්න පුළුවන්. විවිධාකාරයේ ගෙවීම් තියෙනවා. හොඳයි. ඒ වගේ අවස්ථාවක අපි භාවිතා කරන මූලාශ්‍ර ලියවිල්ල එහෙම නැත්නම් source document එක තමයි මොකද්ද? මේ ගෙවීම් වවුචරය කියලා කියන්නේ. එතකොට මේ ගෙවීම් වවුචරය කියන මූලාශ්‍ර ලියවිල්ලේ තමයි මේ ගෙවීමට අදාළ තොරතුරු තියෙන්නේ. කවුද මේ ගෙවීම ලබන පාර්ශවය? එතකොට මේ වවුචරයට ව්‍යාපාරයේ නම්බර් එකක් තියෙනවා. අර සීරියල් නම්බර්ස් කියලා කියන්නේ. සීරියල් නම්බර් එකක් තියෙනවා. ඊට පස්සේ වටිනාකම තියෙනවා. එතකොට මේකේ යම්කිසි පුද්ගලයෙක් අස්සම් කරනවා, තහවුරු කරනවා, අධිකාරියක් තියෙනවා මේ ගෙවීමට. ඉතින් ඒ වගේ මේ ගෙවීම කුමන ගෙවීමක්ද කියන අපිට තොරතුරු අපිට ගෙවීම් වවුචරය අධ්‍යයනය කරලා අපිට හොයා ගන්න පුළුවන්. එතකොට මේ ගෙවීම් වවුචරයේ තියෙන පිටපත භාවිතා කරලා තමයි අපි මෙන්න මෙතනින් අපි තෝරගන්නා මූලාශ්‍ර ලේඛනය අපි සම්පූර්ණ කරන්නේ. හොඳයි බලමු. ගෙවීම් වවුචරය සහ පොදු ජර්නලය අතර සම්බන්ධයක් අපිට හොයාගන්න පුළුවන්. අපි දන්නවා පොදු ජර්නලය කියන්නේත් අපේ මූලික සටහන් පොතක් අපි නඩත්තු කරන ව්‍යාපාරයක. එතකොට ඒකට අදාළ මූලාශ්‍ර ලේඛන අපි හොයාගෙන තිනවා. මොකද්ද පොදු ජර්නලය කියලා කියන්නේ? අපි ඉගෙන ගත්තා ජර්නල් වවුචරය කියලා. ජර්නල් වවුචරය තමයි අපි මේකට අදාළ මූලාශ්‍ර ලියකියවිල්ල විදිහට අපි හඳුනගත්තේ. ඒ වගේම සුළු මුදල් පොතේ මූලික ලියවිල්ල මූලාශ්‍ර ලියවිල්ල මොකද්ද? ඒකටත් අපි භාවිතා කරනවා ගෙවීම් වවුචරය. සුළු මුදල් ගෙවීම් වවුචරයක් අපි භාවිතා කරනවා. නේද? ඊට පස්සේ අපිට ලැබෙනවා මුදල් පොත. මුදල් පොතේ අපි මොකද්ද භාවිතා කරන්නේ? ඒකත් ගෙවීම් වවුචරය. සුළු මුදල් නෙමෙයි ගෙවීම් වවුචරය අපි භාවිතා කරනවා මුදල් පොතේ. ඊට පස්සේ ගැනුම් ජර්නලයේ මූලාශ්‍ර ලියවිල්ල තමයි ඉන්වොයිස්. හරි. එහෙනම් මෙන්න මේ පැත්තේ අපේ තියෙනවා විවිධ මූලාශ්‍ර ලේඛන. දැන් අපිට පිළිතුර හොයාගන්න පුළුවන්. මොකද්ද? මූලික පොත්පත්වල ගණදෙනු ඇතුළත් කිරීමේදී ගෙවීම් වවුචරය කෙලින්ම කියනවා. ගෙවීම් වවුචරය එහෙමනම් භාවිතා කරන්නේ කොතනද? මුදල් පොතේ මුදල් බැර කිරීම එහෙම නැත්නම් ගෙවීම් තමයි මුදල් ගිණුමේ දකුණු පැත්තේ අපි පෙන්වන්නේ. ඒක නිසා ගෙවීම් වවුචරය අදාළ වන මූලික සටහන් පොත අපි තහවුරු කරනවා මුදල් පොත කියලා. හොඳයි. 24 වෙනි ප්‍රශ්නය. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? අපිට පෙන්නනවා නිකන් අර ගැලීම් සටහනක් වගේ දෙයක් අපිට පෙන්නනවා. හොඳයි අපි බලමු පරීක්ෂා කරලා මොකක්ද කියලා. ප්‍රශ්නය කියවලා බලමු. ව්‍යාපාරයක සිදුවන ගණදෙනුවක් සටහන් කළ යුතු නිවැරදි රටාවක් තමයි කියන්නේ. රටාවක් කියලා කියන්නේ අපි දන්නවා පිළිවෙලින් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒක ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඒ රටාවක් කියන එක සම්පූර්ණ වෙන්නේ. යමක් කරනකොට අපි පියවරෙන් පියවර කරන පිළිවෙල තමයි එකෙන් පෙන්වන්නේ. වෙනත් වචන වලින් කිව්වොත් හොඳයි. ඒක නිසා ව්‍යාපාරික සිදුවන ගණදෙනුවක් සටහන් කළ යුතු නිවැරදි රටාව එහෙම නැත්නම් ගණදෙනුවක් ව්‍යාපාරයේ විවිධ මේ අපි දන්නවා ව්‍යාපාරයක් විසින් අපි ගිණුම් කරන ක්‍රියාවලියක් සිද්ධ කරනවා. එතකොට ඒ ගිණුම් කරන ක්‍රියාවලියට විවිධ වූ ස්ටේජස්
පසු කරමින් මේ ගණදෙනුව අන්තිමට මොකද්ද වෙන්නේ? මූල්‍ය තොරතුරු බවට පරිවර්තනය වෙනවා. ගණදෙනුවක් කියලා කියන්නේ ව්‍යාපාරයක තියෙන සකස් නොවූ දත්තයක්. යම්කිසි ගණදෙනුවක් සිද්ධ වෙනවා. සම්පත් හුවමාරුවක් සිද්ධ වෙනවා. ඉතින් මේ ව්‍යාපාරය කියලා කියන්නේ යම් අරමුණු ඉෂ්ට කරගන්න ක්‍රියාත්මක වන සංවිධාන ව්‍යුහයක්. ඉතින් ඒ වගේ සංවිධාන ව්‍යුහයක මේ අරමුණු ඉෂ්ට කර ගැනීමේදී මේ වගේ ගණදෙනු රාශියක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගණදෙනු මූල්‍ය තොරතුරු බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ ගිණුම් කරණය කියලා කියන්නේ. එහෙමනම් ඒක අවදි කීයක් පසු කරමින්ද යන්නේ? මොකද්ද නිවැරදි අවදි? පළවෙනි අවදිය, දෙවෙනි අවදිය, ඒක තමයි මේ ගානෙන් අපෙන් අහන්නේ. හොඳයි. අපි බලමු. ගණදෙනුවක් ඉස්සෙල්ලම මූලාශ්‍ර ලේඛනයට දෙන්නේ. ඊළඟට මූලික සටහන් පොත. මූලික සටහන් පොතෙන් ලෙජර් ගිණුම, ලෙජර් ගිණුමෙන් ශේෂ පිරික්සුම. අපිට ඒකේ මේ පිළිවෙලේ තේරුමක් තියෙනවද? අනිවාර්යයෙන්ම අපිට තේරුමක් තියෙන බවක් පේනවා. ඒක නිසා අපිට තෝරගන්න පුළුවන් පිළිතුරක් විදිහට අපි එක හඳුනාගමු. මොකද කිසිම වරදක් අපිට තාම පේන්නේ නැහැ. ඉස්සෙල්ලම ගණදෙනුව සිද්ධ වෙලා මූලාශ්‍ර ලේඛනයක් විහි වෙනවා. මූලාශ්‍ර ලේඛනයක්, ඊට පස්සේ මූලික සටහන් පොත්, ලෙජර් ගිණුම් සහ ශේෂ පිරික්සුම. අපි ඉගෙනගත්ත දෙයට ගැලපෙන පිළිතුරක් වගේ අපිට පේනවා. හොඳයි. අපි නිගමනය අපි පොඩ්ඩක් කල් දාමු. දෙවන විකල්පයත් අපි පාවිච්චි කරමු. ඉස්සෙල්ලම ගණදෙනුවක් පොදු ජර්නලයට එනවද? මොකද්ද පොදු ජර්නලය කියලා කියන්නේ? පොදු ජර්නලය කියලා කියන්නේ මේ මූලික සටහන් පොත්පත් වලින් එක ලේඛනයක්. ඉතින් එතකොට අපිට මේක සමස්තකරණය කරන්න පුළුවන්ද? පොදුවේ කියන්න පුළුවන්ද ගණදෙනුවක් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම පොදු ජර්නලයට එනවා කියලා? අපි දන්නවා සමහර ගණදෙනු පොදු ජර්නලයට එන්නේ නැහැ. පොදු ජර්නලයට එන එක්තරා ගණදෙනු තියෙනවා. උදාහරණයක් විදිහට ස්ථාවරවත්කමක් ණයට ගත්තොත් පොදු ජර්නලය හරහා තමයි ඒ ගණදෙනුව සටහන් වෙන්නේ. අයිතිකරු විසින් කරන ගැනිලි, පෞද්ගලික ප්‍රයෝජන සඳහා කරන ගැනිලි අපි දන්නවා පොදු ජර්නලය හරහා යනවා. තව දුරටත් ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීම අපි පොදු ජර්නලය හරහා යනවා. එහෙම නැතුව ඕනම ගණදෙනුවක් මේ පොදු ජර්නලයේ හරහා යනවා කියන එකට අපිට කිසිසේත්ම අපිට එකඟවන්න බෑ. ඒ නිසා අපිට මේ පිළිතුර නම් තෝරගන්න බෑ. මේක වැරදි. අපි බලමු තුන්වෙනි පිළිතුර මොකක්ද කියලා. ඉස්සෙල්ලම මූලික සටහන් පොතකලු සටහන් වෙන්නේ, ඊළඟට ලෙජර් එකලු. මූලික සටහන් පොතක සටහන් වෙන්න දේ ඊළඟට ලෙජරයට යනවා. ඊළඟට පොදු ජර්නලයට යනවා. මොකද්දෝ පැටලිල්ලක් මේකේ තියෙනවා. අපි ඉගෙනගත්ත දේත් එක්ක මේක ගැළපීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේක ඇතුලේ දේවල් කලවම් වෙලා තියෙනවා. මේක ඇතුලේ මූලික සටහන් පොත් කීපයක් තියෙනවා. මේ මූලික සටහන් පොත් පොදු ජර්නලය කියන්නේ මූලික සටහන් පොතක්. ඊට පස්සේ කීපයක් නෑ, එකයි තියෙන්නේ මූලික සටහන් පොත්. පොදු ජර්නලය නැවත වතාවක් කියනවා මේ ඕනම ගණදෙනුවක් එහෙමනම් පොදු ජර්නලය හරහා යන්න ඕන. එහෙම වෙනවද? නෑ. පොදු ජර්නලය හරහා යන්නේ එක්තරා ගණදෙනු කොට්ටාසයක් විතරයි. ඒක නිසා අපිට එහෙමනම් මේ පිළිතුරත් අපි බාරගන්නේ නෑ. මොකද ඒකෙන් කිසිම තේරුමක් අපිට ලැබෙන්නේ නැති නිසා. ඊළඟට බලමු අපි ඊළඟ හතරවෙනි විකල්පය. ගණදෙනුවක් ඉස්සෙල්ලම මූලික සටහන් පොතක සටහන් වෙන්නේ. එහෙම වෙනවා නම් ඔය භාණ්ඩ විකුණන තැනක පොතකුත් තියාගෙන එක්කෙනෙකුට ඉන්න වෙනවා. ඉස්සෙල්ලම පොතේලු ලියන්නේ. එහෙමද? නෑනේ. අපිට එකඟ වෙන්න බෑ. අපි ගත්තොත් එහෙම ෆුඩ් සිටියේ අපි භාණ්ඩ ටික ගන්නකොට ඉස්සෙල්ලම මොකද්ද අර නිකුත් කරන්නේ? ඉන්වොයිස් එකක් නේද? ගත්ත භාණ්ඩවල ඉන්වොයිස් එකක්නේ print වෙලා එන්නේ. ඒක තමයි ඉස්සෙල්ලම කරන්නේ. මූලාශ්‍ර ලියවිල්ලක් ඉස්සෙල්ලම ජනිත කරනවා. ගත්ත භාණ්ඩවල මූලාශ්‍ර ලියවිල්ල තමයි ඉස්සෙල්ලම. ඊට පස්සේ තමයි ඒකේ පිටපතක් අපි ගිණුම් කරන අංශයට දීලා ඊට පස්සේ තමයි මේ මූලික සටහන් පොතට මේ ගණදෙනු ඇතුළත් වෙන්නේ. එහෙම නැත්නම් ස්වයංක්‍රීයව මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුලින්ම මේක ඊළඟට ගණදෙනුව යොමු වෙනවා. මොකටද? මේ මූලික සටහන් පොත්පත් වලට. ඒක නිසා අපිට හතරවෙනි පිළිතුරත් අපිට බාර ගන්න බෑ. එhmenan අපි දන්නවා
අපි පළවෙනි පිළිතුර ගැන අපි මුලින්මත් අපි සෑහීමකටපත් වුණා. මේ පළවෙනි පිළිතුරෙන් තමයි හරියටම මේ ගණදෙනුවක් පසු කරන අවදි ටික හරියටම නිර්වචනය කරන්නේ. අපි දන්නවා ඉස්සල්ලාම ගණදෙනුවක් අපි හොයාගන්නේ මූලාශ්‍ර ලේඛනය තුලින්. ඊට පස්සේ ඒ ලේඛනය තුල තියෙන අන්තර්ගත තොරතුරු භාවිතා කරමින් තමයි අපි අදාළ මූලික සටහන් පොත උදාහරණයක් විදිහට ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය වගේ මූලික සටහන් පොත්පත් අපි ඊළඟට අපි සටහන් කරනවා. ඊට පස්සේ අපි මූලික සටහන් පොත්පත්වල තියෙන මේ ගණදෙනු සාරාංශ ටික අපි ලෙජරයට අපි හරවා යවනවා. ඊට පස්සේ අවසාන වශයෙන් ලෙජර් ගිණුම් තුලනය කරලා තමයි අපි ශේෂ පිරික්සම සකස් කරන්නේ. ඒ නිසා වනම් පළවෙනි පිළිතුර අපි තහවුරු කරනවා. 25 වෙනි ප්‍රශ්නය. ලදවට්ටම් ගිණුම්ගත කිරීමට අදාළ ද්විත්ව සටහන වන්නේ මොනවද ලදවට්ටම් කියලා කියන්නේ? අපි දන්නවා ලදවට්ටම් කියලා කියන්නේ ආදායමක්. එහෙම නේද? ලදවට්ටම් කියන්නේ ආදායමක්. ආදායම් වර්ගයක්. ආදායම් ගණයේ ගණදෙනුවක්. ඒ වගේ ගණදෙනුවක් අපි ද්විත්ව සටහන මොකද්ද? එම ගණදෙනුවේ ද්විත්ව සටහන මොනවද? ලදවට්ටම් ගිණුම හර. ලදවට්ටම් ආදායමක් නම් අපි දන්නවා අපි ආදායම් වල ගිණුම් කරන රීතිය අපි ඉගෙන ගත්තා. ආදායම් ගිණුමක වැඩිවීම හැම විටම අපි බැර සටහනක් විදිහට තමයි පෙන්වන්නේ. හරි නේද? ආදායම් වැඩිවීම බැර පැත්තේ තමයි පෙන්වන්නේ. අඩුවීම හර පැත්තේ. එමනම් අපි ලදවට්ටම් කියන්නේ ආදායමක් නම් වට්ටම් ලැබෙනවා කියලා කියන්නේ ආදායම් ඉහළ යාමට බලපාන ගණදෙනුවක්. හරි නේද? ව්‍යාපාරයට වට්ටමක් ලැබෙනවා කියලා කියන්නේ වට්ටම් ආදායමක්. ව්‍යාපාරය දුන්නොත් නෙමෙයි. කාගෙන්ද වට්ටමක් ලැබෙන්නේ? ණය හිමියන්ගෙන්. ණය හිමියෝ අපිට වට්ටමක් දෙනවා කියලා කියන්නේ අපේ ආදායමක් වැඩි වෙනවා. ලද වට්ටම් කියන ආදායම වැඩි වෙනවා. වැඩිවීම අපි පෙන්වන්නේ බැර පැත්තේ. ආදායමක වැඩිවීම බැර පැත්තේ පෙන්වන්නේ. එහෙමනම් ලද වට්ටම් ගිණුම හර කියලා කියන්නේ ඒක අපිට එකඟ වෙන්න බෑ. ඇයි? ආදායමක් වැඩි වෙනවා. වට්ටමක් ලැබීම නිසා වැඩි වෙනවා පෙන්වන්න අනිවාර්යයෙන්ම අපි ලද වට්ටම් බැර කරන්න ඕන. එහෙමනම් ලද වට්ටම් බැර එකක් තමයි අපිට හොයාගන්න ඕන. අපි බලමු එහෙමනම් එහෙම එකක් අපිට හම්බ වෙනවද කියලා. මෙන්න ලද වට්ටම් බැර වෙන අවස්ථාවක් අපිට තියෙනවා. හරි? දැන් අපි ද්විත්ව සටහන ගැන කතා කරන්නේ නේද? වට්ටම් ලැබෙන්නේ කාගෙන්ද? අපේ ණය හිමියන්ගෙන්. එතකොට ඇයි අපිට වට්ටමක් දෙන්නේ? එකෙන් අපි ඉටු කරගන්න උත්සාහ කරන්නේ කුමන පරමාර්ථයක්ද? අපේ ණය හිමියන්ට ගෙවන්න තියෙන වගකීම අඩු කර ගැනීම. එhmenan ද්විත්ව සටහන ගැන කල්පනා කරොත් අපිට වට්ටමක් ලැබීම නිසා කුමක්ද අපේ අඩු වෙන්නේ? ණය හිමියෝ අඩු වෙනවා එම වට්ටමේ ප්‍රමාණය. හොඳයි. එhmenan අපි වම් පැත්තේ තියෙන්නේ මොකද්ද බලමු. ණය හිමියෝ අඩු වෙනවා. ඒකනේ කියන්නේ වට්ටමක් ලැබෙනවා කියලා කියන්නේ ණය හිමියෝ අඩු වෙනවා කියලා මම යෝජනා කරා. එතකොට ණය හිමියෝ කියලා කියන්නේ කුමන වර්ගයේ ගිණුමක්ද? ණය හිමියෝ කියලා කියන්නේ වර්ග 5යි තියෙන ගිණුම් කරන මූලිකාංග වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. එහෙමනම් මොකද්ද අපි කතා කරන්නේ? ණය හිමියෝ ගැන කතා කරේ. ණය හිමියෝ ඔය පස් වර්ගයෙන් කොයි එකටද අයිති වෙන්නේ? වගකීම් ගණයට නේද? වගකීම් ගණයට. එහෙමනම් ණය හිමියෝ අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? වගකීමක් අඩු වෙනවා. ඒතර වගකීම් වර්ගයේ ගිණුමක අඩුවීමක් අපි පෙන්වන්නේ කුමන පැත්තෙන්ද? හර පැත්තෙන්. අන්න අපි දැන් අපි එන්න ඕන තැනට ආවා. වගකීමක් අඩු වෙනවා කියලා කියන්නේ වගකීම් ගිණුම හර වෙන්න ඕන. මේ අවස්ථාවේදී වගකීම් ගිණුම මොකද්ද? ණය හිමියෝ කියන වගකීම. අපිට වට්ටමක් ලැබෙනවා නම් අපි ඒ ලැබෙන වට්ටම් ප්‍රමාණයෙන් අපි ණය හිමියෝ අපි අඩු කරනවා. ඒ සඳහා අපි ගිණුම් කරන රීතිය අනුව ණය හිමියෝ අපි හර කරනවා. එhmenan කොතනද අපි බැර කරන්නේ? අපිට වාසියක් ලැබෙන වට්ටම් ආදායම් ගිණුමට තමයි අපි බැර කරන්නේ. එhmenan
අපිට තෝරන්න පුළුවන් නේද මෙන්න මේ පිළිතුර නිවැරදි පිළිතුර විදිහට. මොකද්ද? ණය හිමිගිණුම හර ලදවට්ටම් ගිණුම බැල. අපි කෝකටත් අපි මේ ඊළඟ පිළිතුර අපි පරීක්ෂා කරලා බලමු. මොකද්ද? මුදල් ගිණුම හර. මුදල් ගිණුම හර. එතන මේ වට්ටම් කියලා කියන්නේ අපිට මුදලින් ලැබෙන දෙයක්ද? නෑ. මුදලින් ලැබෙන දෙයක් නෙමෙයි, ප්‍රතිලාභයක් නෙමෙයි. ඒක නිසා අපි තුන්වන පිළිතුරත් අපි බාරගන්නේ නෑ. මේකත් බාරගන්නේ නෑ අපි. පළවෙනි එකත් අපි බාරගන්නේ නෑ. ඊට පස්සේ අවසාන වශයෙන් ලදවට්ටම් ගිණුම නැවත වතාවක් හර. ඒකත් අපි බාරගන්නේ නෑ. ඒකත් පළවෙනි එක වගේම තමයි. ණය හිමිගිණුම බැර වෙනවා කියලා කියන්නේ තව දුරටත් අපේ ණය හිමිභාවය වැඩි වෙනවා. එතකොට ලදවට්ටමක් නිසා ණය හිමිභාවය අඩු කරගන්න තමයි අපි ඕනේ. ඒක නිසා අපි දෙවන පිළිතුර අපි නැවත වතාවක් තහවුරු කරනවා. 26 වෙනි ප්‍රශ්නය. සරත්ගේ ව්‍යාපාරයේ ණය ගැතියෙකු කමල්ගෙන් රුපියල් 5000ක ණය මුදලක් ලැබීමේදී 5%ක වට්ටමක් ලබා දී ඇත. කවුද වට්ටම දෙන්නේ? වට්ටම් දෙන්නේ කවුද? කමල් කියන ණය ගැතියට තමයි අපි වට්ටම දෙන්නේ. කවුද දෙන්නේ වට්ටම? සරත් කියන ව්‍යාපාරය. අපේ ව්‍යාපාරයේ සරත්ගේ ව්‍යාපාරයේ ණය ගැතියෙකු කමල්ගෙන් රුපියල් 5000ක ණය මුදලක් ලැබීමේදී මොකද්ද 5%ක වට්ටමක් ලබා දෙනවා. 5000ක වට්ටමක් ලබා දීමේදී 5%ක වට්ටමක් දෙනවා. කීයක්ද එහෙමනම්? බිංදු දෙකට බිංදුව ගියා 50 ඒවා 5ක් අන්තිමට ඉතුරු වෙනවා රුපියල් 250යි. එහෙමනම් ණය ගැතියට අපි ලබා දෙන වට්ටම රුපියල් 250යි. 5000ක ණයක් පියවීමේදී රුපියල් 250ක වට්ටමක් දෙනවා. දැන් මොකක්ද අහන්නේ? සරත්ගේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් අපි හිතමු අපි ගිණුම් සකස් කරන්නේ මේ ගණදිනුවේ ගිණුම් තියන්නේ සරත්ගේ ව්‍යාපාරය. අපේ ව්‍යාපාරේ සරත්ගේ ව්‍යාපාරය. මම තමයි ඒකේ ගණකාධිකාරිවරයා. එතකොට මෙන්න මේ සිදුවන ගණදෙනුව. මොකද්ද ගණදෙනුව? රුපියල් 5000ක ණය ගෙවනවා. ගෙවන්නේ රුපියල් 250ක් අඩුවෙන්. නේද? එතකොට කාටද මේකෙන් වාසියක් ලැබෙන්නේ? වැඩියෙන්ම වාසියක් ලැබෙන්නේ කාටද? කමල්ට. ඇයි ඒ? කමල් හරි විදිහට ගෙව්වා නම් රුපියල් 5000ක් ගෙවන්න තිබ්බා. කමල්ට ව්‍යාපාරයේ අවස්ථාවක් දෙනවා යම්කිසි කාලයකට ඉස්සෙල්ලා මේක ගෙවුවොත් මුදලින් මොකද්ද කියන්නේ? ඔයාට රුපියල් 5%ක අපි ණය සඳහා වට්ටමක් දෙනවා කියලා. ඉතින් ඒකෙන් සතුටු වෙන කමල් මොකද කරන්නේ? ඒ ටාගට් ඩේට් එකට ඉස්සෙල්ලා මේ ණය ගෙවලා මොකද්ද කරන්නේ? රුපියල් 250ක වට්ටමකට හිමිකම් පානවා. එහෙමනම් මේක මේ සරත්ගේ ව්‍යාපාරයේ පැත්තෙන් කුමක්ද අපි බලමු. පළවෙනි විකල්පයෙන් කියනවා මේක 250 කියලා කියන්නේ දුන් වට්ටමක්ලු. හරිද? හරි වගේ පේනවා. 250ක ලද වට්ටමකි. කාටද වට්ටම ලැබුණේ? අපි කතා කරන්නේ සරත්ගේ ව්‍යාපාරය ගැන. සරත්ගේ ව්‍යාපාරය ගැන. සරට්ට 250ක් ලැබුණද? සරට්ට 250ක් අහිමි වුණා. ඇයි ඒ? සරට්ට හම්බෙන්න තිබ්බ රුපියල් 5000ක් දැන් හම්බෙන්නේ කීයද? රුපියල් 4750යි. එහෙමනම් ලද වට්ටමක් වෙන්නේ සරට්ට නෙවෙයි. එහෙමනම් කාටද? කමල්ට. කමල්ට නේද? එහෙමනම් මේ ප්‍රකාශය වැරදීනේ. මේක වැරදි. අපි බලමු මේක හරිද කියලා. රුපියල් 5000ක දුන් වට්ටමක් කිසිසේත්ම වෙන්න බෑ. රුපියල් 5000ක ණයක් එයා ගෙවන්න තිබ්බා මේ ණය ගැතිය කමල් කියන. එයාට පොඩි ගාණක් තමයි අඩු කරේ රුපියල් 250ක chance එකක් තමයි දුන්නේ. අනිත් සල්ලි ටික ඔක්කොම එයා ගෙවන්න ඕන ව්‍යාපාරයට. නේද? ඔව්. හතරවෙනි පිළිතුර මොකද්ද? රුපියල් 5000ක ලද වට්ටමකි. නෑනේ. ණයට විකුණවුවොත් මේ කමල්ට
ඒවා විකුණුම් නේද? විකුණුම් විදිහට එක පැත්තකින් අපි වාර්තා කරනවා රුපියල් 5000ක්. ඊට පස්සේ අර ලැබෙන්න ඕන සල්ලි ටික මොකද්ද? ණය ගැතියෝ කියලා තමයි අපි తాවකාලිකව ජංගමවත්කමක් විදිහට පෙන්වන්නේ. එතකොට ඒ 5000 අපිට ලද වට්ටමක් නෑ. එහෙම එකක් කියන්නේ අපිට රුපියල් 250යි උපරිම කාටද කමල්ට ලැබෙන්නේ. නමුත් අපි සරත්ගේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් එහෙම මේක ලද වට්ටමක් නෙමෙයි රුපියල් 5000 කියන එක නම් කිසිසේත්ම අපිට පිළිගන්න බෑ. වැරදි. ඒ නිසා අපි හතරවෙනි පිළිතුරත් අපි බැහැර කරනවා. එහෙනම් අපි අර මුලින්ම හඳුනාගත්ත පිළිතුර තමයි රුපියල් 250ක දුන් වට්ටමක්. ඔයගොල්ලන්ට මතක ඇති අපි මුදල් පොතේ වට්ටම් තීරු මුදල් පොතේ අපිට ණය ගැටියෙකුක් අපිට වට්ටමක් දෙනකොට අපි ඒක කොයි පැත්තෙන්ද අපි හඳුනගත්තේ? මුදල් පොතේ හර පැත්තේ සිහි වටන තීරුවක තමයි අපි මේ වට්ටම අපි සටහන් කරේ. උගලන්ට මතක ඇති මාසයේ අන්තිමට අපි ඒක වියදමක් විදිහට දුන් වට්ටම් ගිණුමට අපි මේක මාරු කරලා දානවා. එහෙමනම් ඒක ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේක වියදමක් දුන් වට්ටමක් කියලා කියන්නේ වියදමක්. ඒක නිසා අපි ඒක හර කරලා දානවා. එහෙමනම් මේ ලබා දෙන වට්ටම ව්‍යාපාරයේ දුන් වට්ටමකි. අපිට ලැබෙන දෙයක් නෙමෙයි, ලද වට්ටමක් නෙමෙයි. ලැබෙනවා නම් ලැබෙන්නේ ණය හිමියන්ගෙන්. නමුත් මේක ණය ගැතියෙක් ආශ්‍රිතව සිදුවන ගණදෙනුවක් නිසා. 27 වෙනි ප්‍රශ්නය. දිලූසගේ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමේ හර පැත්තේ එකතුව 2,75,000ක් වූ අතර බැර පැත්තේ එකතුව 2,81,000ක් විය. මෙම වෙනස නිසා ව්‍යාපාරයේ අවිනිශ්චිත ගිණුම. මොකද්ද වෙලා තින්නේ? අපි ශේෂ පිරික්සුම ගත්තොත් එහෙම වෙන්න මේ වගේ එකක් නේද? මේ වගේ එකක්. ඉතින් මේකේ ගණදෙනු ගොඩක් තියෙනවා. අන්තිමට මොකද්ද වෙන්නේ? මේකෙන් කියන්නේ මොකද්ද? හර පැත්තේ එකතුව ශේෂ පිරික්සුමේ ගොඩක් ගණදෙනු එහෙම තියෙනවා මේ වගේ. එහෙම තියෙනවා. හර පැත්තේ එකතුව කීයක්ද? මේකේ කියන්නේ රුපියල් 2,75,000ක් ලු. 2,75,000යි. ඔන්න මම 2,75,000 ලිව්වා. බැර පැත්තේ එකතුව 2,81,000යිලු. මේ වගේ ශේෂ පිරික්සුමක් අපිට තියෙන්න පුළුවන්ද? බෑ. අපි ඉගෙන ගත්ත දේ තමයි ශේෂ පිරික්සුමේ හර ශේෂ වලට බැර ශේෂ මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. හර ශේෂවල එකතුවට බැර ශේෂවල එකතුව අවශ්‍යයෙන්ම සමාන වෙන්න ඕන. මොකද මේකේ තියෙන ගිණුම් අපි තියන්නේ සෑම ගණදෙනුවක්ම ගිණුම් දෙකක සටහන් වෙනවා. එකම වටිනාකම එක ගිණුමක හර වෙන අතර එම වටිනාකම තවත් ගිණුමක බැර වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ ගණදෙනු රාශියක් සිද්ධ වෙන විට අපිට හමු වෙනවා හරශේෂ තියෙන ගිණුම් ටිකක් සහ එම වටිනාකමටම සමාන බැරශේෂ තියෙන ගිණුම් ටිකකුත් අපිට හමු වෙනවා. මේ ගණදෙනු වල වාර්තාකරණයේදී අපි භාවිතා කරන ද්විත්ව ස්වභාවය නිසා සෑම ගණදෙනුවකම ද්විත්ව බලපෑමක් තියෙනවා කියන මූල ධර්මයේ මත පදනම් වෙලා තමයි අපි ගිණුම් තියන්නේ. පුංචි උදාහරණයක් කිව්වොත් එහෙම අපි ව්‍යාපාරයේ වැටුප් ගෙවනවා කියලා කියන්නේ අපි වියදම් ගිණුමක් හර කරනවා. ඒ වගේම ගෙවීම සිදු වෙන්නේ මුදල් පොතෙන් නිසා මුදල් ගිණුම බැර කරනවා. වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. අන්න ගණදෙනු වාර්තාකරණයේදී අපි අනුගමනය කරන ද්විත්ව ස්වභාවය කියන රීතිය. ගණදෙනු වල ද්විත්ව ස්වභාවය. සෑම ගණදෙනුවක්ම අපි තැන් දෙකක අපි ලකුණු කරනවා. එකක් තමයි හර සටහන, අනිත් සටහන තමයි බැර සටහන. එහෙමනම් මේ වගේ ගණදෙනු රාශියකින් සමන්විත ලෙජරේ තියෙන සියලුම ගිණුම් අපි සාරාංශ කරලා අපි ශේෂ පිරික්සුම කියලා ලේඛනයක් සකස් කරනවා. එම ලේඛනයට මේ ගිණුම් වල තියෙන ශේෂයන් ටික සියල්ල ගත්තයින් පස්සේ අපි අවසාන වශයෙන් ශේෂ පිරික්සුම අපි එකතු කරන්න ඕන. එකතු කරලා බලන්න ඕන හර ශේෂ වලට බැර ශේෂ සමාන වෙනවද කියලා. හර ශේෂ වලට බැර ශේෂ සමාන වුණා කියලා කියන්නේ ඒකෙන් තහවුරු වෙන්නේ මොකද්ද? ගිණුම් තැබීමේ ගණිතමය නිර්වද්‍යතාවය. ගණිතමය නිර්වද්‍යතාවය. ඒ කිව්වේ සෑම සටහනකටම හර සටහනක් සහ එම වටිනාකමෙන් තවත් බැර සටහනක් තියෙනවා
ඒ ගණිතමය නිවැරදිතාවය පිළිබඳ අපිට සැහැීමකටපත් වෙන්න පුළුවන්. නමුත් වැරදි සිදු වෙලා තියෙන්න පුළුවන්. අපි ඒවට කිව්වත් ගිණුම් කරන දෝෂ තියෙන්න පුළුවන්. ශේෂ පිරික්සුමක් තුලණය වුණත් සමහර දෝෂ අපිට හොයාගන්න බෑ කියලා කිව්වා. දැන් ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? මෙම වෙනස නිසා අපි දන්නවා වෙනසක් තියෙනවා. කීයක්ද? රුපියල් 6000ක වෙනසක් තියෙනවා. හරිද? ඇයි ඒ? මේ පැත්ත 6000ක් වැඩි මේ පැත්තට වඩා. එහෙම නේද? එහෙනම් මෙම වෙනස නිසා ව්‍යාපාරයේ මොකක්ද අපි කරන්නේ? අපි අවිනිශ්චිත ගිණුමක් දාන්න ඕන. අපිට කියනවා මොකද්ද? අවිනිශ්චිත ගිණුමක් නිර්මාණය කරන්න කියලා. මේ වගේ අවස්ථාවක අපි මෙහෙම ගිණුම් හදන්නේ නැහනේ අපි නේද? අවිනිශ්චිත ගිණුමක් අපිට සකස් කරන්න ඕන. හරි? අවිනිශ්චිත ගිණුම. එතකොට මේ වගේ අවස්ථාවක අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුමට දැන් මේ වගේ වෙනසක් තියෙනකොට ඒ වෙනස අපි නැති කරන්න ඕන. එවන අපි මොකද කරන්නේ? අපි ඉගෙන ගත්තේ හොඳට මතක තියාගන්න මේක. අර අඩු පැත්තට තමයි අපි එකතු කරන්නේ. වැඩි පැත්ත හරි කියලා අරගෙන අඩු පැත්තට තමයි අපි දාන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්නේ? කොයි පැත්තටද 6000ක් එකතු කරන්නේ අවිනිශ්චිත ගිණුමේ? මේ පැත්තට, හර පැත්තට. එහෙම කියලා අවිනිශ්චිත ගිණුම කියලා රුපියල් 6000ක් වැරදිලාවත් අපි එකතු කරොත් මේ විදිහට මේ 275000 වෙනුවට මෙතනත් 281000 අපිට ලැබෙනවා. తాවකාලිකව ශේෂ පිරික්සුම සමාන වෙනවා 281000යි. හැබැයි අපි දන්නවා වරදක් තියෙනවා කියලා. ඒ වරද දැන් කොතනද පෙන්වන්නේ? මෙන්න මේ අවිනිශ්චිත ගිණුමේ තියෙන ශේෂය ඇතුළේ. එහෙමනම් අපිට තෝරන්න ඕන පිළිතුර මොකද්ද? අවිනිශ්චිත ගිණුමේ ශේෂය 275000ක් කිසිසේත්ම එක වෙන්න බෑ. 281000ක් වෙන්නත් බෑ. වෙන්න ඕන 6000ක්. 6000ක හර ශේෂයක් තමයි අපි තියන්නේ අවිනිශ්චිත ගිණුමේ. මොකද ශේෂ පිරික්සුමේ බැර පැත්තට වඩා හර පැත්ත අඩු වුණා රුපියල් 6000කින්. ඒක නිසා తాවකාලිකව මේක සමාන කරන්න ඕන හන්ද තමයි අපි අවිනිශ්චිත ගිණුමට රුපියල් 6000 මාරු කරන්නේ. ඊට පස්සේ මේ 6000ක වෙනසක් සිදුවෙන්න හේතුපාදක වුණු ඒ දෝෂයන් ටික හඳුනගෙන අපි ඒ දෝෂයන් ටික නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අපි ව්‍යාපාරයේ පොත්පත්වල සටහන් කරන්න ඕන. අවසානයේදී ඒ ජර්නල් සටහන් ටිකත් එක්ක සියලුම වැරදි හොයාගත්තා නම් අවිනිශ්චිත ගිණුමේ ශේෂය නැති වෙලා යනවා. හොඳයි. අපි පිළිතුර සම්පූර්ණ කරා. අපි දැන් යමු 28 වෙනි ප්‍රශ්නයට. ලද කොමිස් ගිණුම අයත් වර්ගය. ලද කොමිස් ගිණුම අයත් අහන්නේ මොකද්ද? වර්ගය තමයි අහන්නේ. වර්ගය. ලද කොමිස් අයත් ගිණුම් වර්ගය තමයි අපෙන් අහන්නේ. වර්ගය. ලද කොමිස් ගිණුම අයත් වර්ගය. වත්කම් වර්ගයට අයත් ගිණුමක්ද ආදායම්ද වියදම්ද හිමිකම්ද? ලද කොමිස් කියනකොට අපි දන්නවා අපිට මොකද්ද? වාසියක් ව්‍යාපාරයේ පැත්තෙන්. ව්‍යාපාරයේ පැත්තෙන් වාසියක්. දුන්න කොමිස් නම් අර දුන් වට්ටම් වගේ වියදමක් වෙන්න ඕන. එhmenan අපිට වාසියක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වාසිය අපි දන්නවා කොතනටද අපි හඳුනගන්නේ? ව්‍යාපාරයේ ආදායම් විදිහට. ආදායමක් විදිහට තමයි අපි ලද කොමිස් අපි ව්‍යාපාරයේ ගිණුම් ගත කරන්නේ. හරි. දැන් අපි යමු 29 වෙනි ප්‍රශ්නෙට. බැංකු පොතේ සඳහන් වන ගණදෙනු සාරාංශයක් දැක්වෙන ලියවිල්ල මොකක්ද? බැංකු ගිණුමේ සඳහන් වන ගණදෙනු සාරාංශයක් දක්වන ලියවිල්ල කුමක්ද? බැංකු සැසඳුම, බැංකු අනකරය, ණයවර ලිපිය, බැංකු ප්‍රකාශය. මොකද්ද මේකේ හරිය? අපි දන්නවා අපේ පිළිතුර තමයි බැංකු ගිණුමේ යම්කිසි කාලච්ඡේදයක තුල සිදුවෙච්ච ගණදෙනු සාරාංශයක් දක්වන ලියවිල්ලට අපි කියන්නේ බැංකු ප්‍රකාශය කියලා. අපි දන්නවා
ජංගම ගිණුමක් අපි ආරම්භ කරයින් පස්සේ ජංගම ගිණුමක් කියලා කියන්නේ බැංකුවක් මගින් චෙක්පත් මගින් ගෙවීම් කිරීමේ පහසුව සලසන ගිණුම් විශේෂයක්. ඒ වගේම අපිට බැංකු අයිරා ලබා ගැනීමේ පහසුකමකුත් ලැබෙනවා. ඒ වගේම ඍජුව මේ ගිණුමට මුදල් ප්‍රේෂණය කරන්නත් අපේ ගනුදෙනුකරුවන්ට අවස්ථාවක් සැලසෙන විශේෂ වර්ගයේ ගිණුම් කොටාසයක් තමයි මොනවද? ජංගම ගිණුම් කියලා කියන්නේ. ඉතින් මේ ජංගම ගිණුම ඇතුලේ මේ ගිණුම් හිමියා නොදැන සිදුවෙන ගනුදෙනුත් තියෙන්න පුළුවන්. ඒක නිසා බැංකුවක් පුරුද්දක් විදිහට සෑම අඩුම ගානේ මාසයක් අවසානයේ මේ ජංගම ගිණුමේ සිදුවෙච්ච සියලුම ගනුදෙනු පිළිබඳ තොරතුරු පෙන්නන බැංකුවේ තියෙන පරිගණක පද්ධතිය තුලින් අපි print out එකක් අරගෙන නේද? අපි print out එකක් අරගෙන ඒක තැපැල් කරලා යවනවා ජංගම ගිණුම් හිමියාට. අන්න ඒ ලේඛනයට අපි කියන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශය. මේක මොකද්ද? මූලාශ්‍ර ලියවිල්ලක්. එහෙමත් කියනවා අපි මේක මූලාශ්‍ර ලේඛනයක්. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජනය තමයි අපි දන්නවා ඇතැම් ගනුදෙනු බැංකුව විසින් තමයි ඉස්සලම සටහන් කරන්නේ. උදාහරණයක් විදිහට අපේ ණය ගැතියෙක් එහෙම නැත්නම් අපෙන් භාණ්ඩ මිලදී ගන්න සූදානම් වන අපේ ගනුදෙනුකරුවෙක් අපිට අත්තිකාරම් මුදලක් අපේ ගිණුමට තැන්පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ණය ගැතියෙක් අපිට මුදල් ගෙවන්න පුළුවන්. මේ වගේ ව්‍යාපාරයේ ගිණුම් හිමියා නොදැන සිදුවන ගනුදෙනු පිළිබඳ විස්තර අපි දැනගන්නේ මාසය අවසානයේ අපිට ලැබෙන මේ බැංකු ප්‍රකාශය තුලින්. ඒක නිසා එවැනි සාරාංශයක් දක්වන ලේඛනය බැංකු ප්‍රකාශය. ප්‍රශ්න අංක 30. සුළු මුදල් අග්‍රිමය ලෙස හැඳින්වෙන්නේ මොකද්ද? අපි සුළු මුදල් ගැන අපි ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් අභ්‍යාස කළා. ඒක හන්ද අපිට දැන් ඉක්මනට පුළුවන් මේකට උත්තර දෙන්න. අපි බලමු වඩාත් නිවැරදි පිළිතුර මොකක්ද කියලා. සුළු මුදල් ගිණුම් වල එකතුවටය. ඒකට අපි කියනවාද අග්‍රිමය කියලා. වියදම් වල එකතුව පමණක් සිදු කරලා ඒකට අපිට කියන්න පුළුවන් අග්‍රිමය කියලා. අපිට මේකට එකඟ වෙන්න බෑ. තාක්ෂණික විදිහට වියදම් වල එකතුව ගත්තොත් එහෙම අපි දන්නවා අනිවාර්යයෙන්ම සල්ලි ටිකක් ව්‍යාපාරේ ඉතුරු වෙනවා. සුළු මුදල් ටිකක් ඉතුරු වෙනවා. ඒක නිසා අග්‍රිමය කියන එක වියදම් වල එකතුව නෙමෙයි. අපි දන්නවා අග්‍රිමය කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක ප්‍රධාන මුදල් භාරකරු විසින් මේ ව්‍යාපාරයේ නිතර සිදුවෙන පුංචි වටිනාකමෙන් අඩු නිතර සිදුවෙන යම් ගනුදෙනු පහසු කිරීම සඳහා අපි භාවිතා කරන පිළියෙල කිරීමක් arrangement එකක් දෙන විදිහක් ක්‍රමයක් තමයි අපි මේ සුළු මුදල් ක්‍රමය කියලා කියන්නේ. ප්‍රධාන මුදල් භාරකරු යම්කිසි නිශ්චිත මුදලක් දෙනවා. රුපියල් 5000ක් කියමු උදාහරණයක් විදිහට. 5000ක් දීලා කියනවා ඒ 5000න් ওই පුංචි වියදම් ටික කරලා 5000 ඉවර වුණොත් ආපහු ඒ වියදම් කරපු මුදලට සමාන මුදලක් ආපහු ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබා ගන්නද කියලා. එතන මේක හැන්ඩල් කරන්නේ පුද්ගලයෝ දෙන්නෙක්. ප්‍රධාන මුදල්කරුගේ කාර්යභාරය තමයි මේ සුළු මුදල් භාරකරුට අර අග්‍රිමයට වටිනාකමට තියෙන මුදල් ටිකක් දෙන එක. එහෙම නේද? ඒ වගේ දීලා ඔහු විසින් මනා ගිණුම් තොරතුරු නඩත්තු කරමින් සුළු මුදල් පොත නඩත්තු කරමින් අපි නැවත ප්‍රධාන මුදල් භාරකරුගෙන් මුදල් ලබාගෙන මේ ගිණුම් තැබීමේ ක්‍රියාවලිය සිදු කරනවා. එhmenan සුළු මුදල් අග්‍රිමය කියන්නේ ඔන්න ඕකටයි. එහෙමනම් අපි බලමු සුළු මුදල් අග්‍රිමයට හරියටම ගැලපෙන පිළිතුර මොකක්ද කියලා. සුළු මුදල් ලැබීම් වල එකතුවය. ඒක හරියන්නේත් නැහැ. සුළු මුදල් පැත්තේ සුළු මුදල් කියන්නේ හර පැත්තක් සහ බැර පැත්තක් පෙන්නන ගිණුමක් හරියට අර T ස්වභාවයේ ගිණුමක් වගේ. ඒතර හර පැත්තට අනිවාර්යයෙන්ම පෙන්වන්නේ ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබෙන මුදල්. එතකොට
අපිට මාසය ඇතුලේ සමහර වෙලාවට දෙපාරක් මේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ සිදුවන වියදම් වල ස්වභාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒක නිසා හර පැත්තේ තියෙන සියලුම දේවල් එකතු කරොත් එහෙම අපිට පුළුවන් මේක අග්‍රිමය කියලා කියන්න බෑ. වැරදිලාවත් දෙපාරක් අග්‍රිමය සම්පූර්ණ කරලා තිබ්බොත් එහෙම සුළු මුදල් ලැබීම් වල එකතුව අග්‍රිමය වගේ දෙගුණයක් අපිට හමු වෙනවා. ඒක නිසා මේ දෙවෙනි පිළිතුරත් අපි බාර ගන්නෑ. ප්‍රධාන මුදල් භාරකරුගේ වියදම් වල එකතුවටය. නෑ. මේක ප්‍රධාන මුදල් භාරකරුගේ දැනුවත් වීම මත කරන වියදම් විශේෂයක් නෙමෙයි. එමනම් අපි බලමු හතරවෙනි පිළිතුර. ඒක අනිවාර්යයෙන්ම හරියන්න ඕන. ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරුට ලබා දෙන නිශ්චිත මුදලය. ඔන්න මං කිව්ව මේ ප්‍රතිඵලය අපිට මෙන්න මේ හතරවෙනි විකල්පයෙන් හරියටම කියවෙනවා. එහෙනම් 30 වෙනි ප්‍රශ්නෙට අපි හතරවෙනි විකල්පය තෝරනවා. දැන් බලමු 31 වෙනි ප්‍රශ්නේ. පොදු ජර්නලය කියන්නේ මොකක්ද? අපි දන්නවා පොදු ජර්නලය කියලා කියන්නේ මූලික සටහන් පොතක්. වෙනත් මූලික පොතක වාර්තා නොකරන ගනුදෙනු වාර්තා කරන පොත. ඔව්. අපිට පිළිගන්න පුළුවන් පිළිතුරක් විදිහට අපි ඒක සලකා බලන්න පුළුවන්. අපි පරීක්ෂා කරලා බලමු අනෙකුත් පිළිතුරු. සියලුම ගනුදෙනු දෛනිකව වාර්තා කරන පොත. එමනම් අපේ ව්‍යාපාරයක තියෙන්නේ පොදු ජර්නලය කියන මූලික පොත විතරක්ද සියලුම ගනුදෙනු ඒකේ සටහන් කරනවා කියලා කියන්නේ? අපිට ඒක බාර ගන්න බෑ. ව්‍යාපාරයේ ගිණුම් වල ශේෂයන් ලියා දක්වන ලේඛනය. ඒකට වෙනම නමක් කියනවා. ශේෂ පිරික්සම කියලා කියන්නේ ඒකයි. ගිණුම් වල ශේෂ ටික අපි මාරු කරන ලේඛනයට අපි කියන්නේ ශේෂ පිරික්සම කියලා. එහෙනම් තුන්වෙනි පිළිතුරත් අපි බාර ගන්නෑ. ආදායම් සහ වියදම් දක්වන පොත. ඒකත් අපි බාර ගන්නෑ. එහෙමනම් පොදු ජර්නලය කියලා කියන්නේ අපි අර මුලින්ම අපි සැක කරපු අපි හඳුනාගත්ත වෙනත් මූලික පොතක වාර්තා නොකරන ගනුදෙනු වාර්තා කරන පොතට තමයි අපි කියන්නේ පොදු ජර්නලය කියලා. 32 වන ප්‍රශ්නය. ගැනුම් ගිණුමේ නිවැරදි එකතුව රුපියල් 25000ක් රුපියල් 5000ක් ලෙස ගැනුම් ගිණුමේ සටහන් වීමේ වැරද්ද. මේ වගේ වරදක් සිදු වුණේ කොහොමද කියන එක තමයි අපිට ඊළඟට අපිට හොයාගන්න සිද්ධ වෙන්නේ. මොකද්ද? අපි දන්නවා මේ ගැනුම් ගිණුම කියලා කියන්නේ ලෙජර් ගිණුමක් නේද? ලෙජර් ගිණුමක්. ඒකේ හර සටහන් තියෙනවා. හර සටහන් තියෙනවා. කලාතුරකින් බැර සටහනකුත් තියෙන්න පුළුවන්. බොහෝ විට මේ ගැනුම් ගිණුම කියලා කියන්නේ වියදම් ගණයේ ගිණුමක් නිසා ඒකේ හර සටහන් තමයි පෙන්වන්නේ. මුදලට ගැනුම් මුදලට භාණ්ඩ ගත්තොත් විකිණීම සඳහා නැවත විකිණීම පිණිස භාණ්ඩ ගන්න ඒවා තමයි මේ ගැනුම් ගිණුමේ සටහන් කරන්නේ. මුදල් පොත බැර වෙලා ගැනුම් ගිණුම හර වෙනවා. එහෙම නැත්තම් ණයට අපේ සැපයුම් කරුවන්ගෙන් අපි ණයට ගත්ත භාණ්ඩවල වටිනාකම අපි කිව්වා ඒකට විශේෂ මූලික පොතක් අපි නඩත්තු කරනවා ණයට ගැනීම සඳහා ගැනුම් ජර්නලේ. ගැනුම් ජර්නලයේ තියෙන එකතුව මාසයේ අන්තිමේදී අපි නැවත වතාවක් ගැනුම් ගිණුමට අපි මාරු කරනවා. එහෙමනම් මේ ගැනුම් ගිණුමේ තියෙන ශේෂය ගැන තමයි මේ කතා කරන්නේ. එකතුව කියලා කියන්නේ මේ වගේ විවිධ ගැනුම් ගිණුමේ තියෙන ගනුදෙනු අපි ශේෂ කරනකොට ගැනුම් ගිණුමේ නිවැරදි එකතු කරනවා කියලා කියන්නේ මොකද? ඇයි අපි ගිණුමක් එකතු කරන්නේ? ගිණුමක් එකතු කරන්නේ දරුවනි ගිණුම තුලනය කරන්න. අපි දන්නවා අපි ගිණුම් වාර්තා සකස් කරන්නේ මේ ගිණුම් වල ශේෂයන් මත. ගිණුම් ශේෂ ගිණුම ඇතුලේ තියෙන සියලුම ගණදෙනු ටික අපි එකතු කරලා ශේෂයක් හොයාගන්න ඕන. ඒක තමයි අපි ඉගෙන ගත්තේ ගිණුම් තුලනය කරනවා කියලා. මතකද? අර හර පැත්ත වැඩි නම් ඒ එකතුව බැර පැත්තේ දාලා ඊට පස්සේ අර වෙනස තමයි අපි ඉදිරියට ගෙන යන ශේෂය ඉදිරියට ගෙන ගියා. එහෙම නැත්නම් ශේෂය පහළට ගෙන ගියා කියලා අපි ගිණුමේ පෙන්නනවා. එහෙමනම් එහෙම නිවැරදි එකතුව කියලා කියන්නේ එහෙමනම් ගිණුම් ශේෂකරණය රුපියල් 25000ක් 5000ක් විදිහට තමයි එකතු කරගන්නේ. වරදින. එහෙම වෙනවා. කැල්කියුලේටර් දාලා කරනකොට මොකක් හරි ටෙලිෆෝන් කෝල් එකක් එනවා. ඒ යස්සේ මේක ගහගෙන යනවා මේක අස්සම් කරනින් ගමන්
අන්තිමට මොකද වෙන්නේ? 25000 විදිහට තමයි ශේෂය ඉස්සරහට අරන් යන්නේ. එමනම් මේ දෝෂය ගිනුම් තුලනේ සිදු වූ දෝෂයක්ද? ඔව්. අපිට හොඳ පිළිතුරක් ලැබුණා මුලින්ම. ශේෂ පිරික්සම පිළියෙල කිරීමේදී සිදු වූ දෝෂයක්ද? ශේෂ පිරික්සම පිළියෙල කරන්නේ කොයි අවධියේද? අර ගිනුම් ශේෂ ටික මාරු කරන්නේ. මාරු කරලා තමයි ශේෂ පිරික්සම හදන්නේ. දැන් මේ කතා කරන්නේ ගිනුම් එකතුව කරන්නේ නම් ඊට ඉස්සෙල්ලා අවධිය. ඊට ඉස්සෙල්ලා ස්ටේජ් එක. නේද? ඉස්සෙල්ලා ස්ටේජ් එකේදී. එහෙමනම් ශේෂ පිරික්සමක් අපිට අදාළ වෙන්නේ නැහැ නේ. ගණදෙනක දිත්ත සටහන එක් සටහනක් පමණක් සටහන් වීම. එහෙම දෙයක් නෙමේ වෙලා තියෙන්නේ. මේ කැල්කියුලේටරයට දාලා මේක එකතු කරනකොට තමයි වෙලා තියෙන්නේ. මේ ගණදෙන වල අනිත් දිත්ත සටහන නිවැරදි ආකාරයෙන් ඒ ගිණුම් වල සටහන් වෙනවා. එහෙම වරදක් ගැන මේක කියලා නැහැ. එhmenan අපිට මේ පිළිතුරත් අපිට බාර ගන්න බෑ. හතරවෙනි එක මොකද්ද? ගණදෙනුවේ එක් සටහනක් පමණක් වැරදියට සටහන් වීම. නැහැ. ගණදෙනුවේ එක් සටහනක් සම්බන්ධ ප්‍රශ්නයක් නොවේයි මේක. එකතු කිරීම හා අදාළ ප්‍රශ්නයක්. එhmenan ඒකත් අපි බාර ගන්නෑ. එhmenan අපි තහවුරු කරමු. ගිණුම් තුලනයේදී සිදු වූ දෝෂයක් තමයි මේ 25000ක් විදිහට ගිණුමේ පෙන්වන්නේ. 33 වෙනි ප්‍රශ්නය. සත්මල් ව්‍යාපාරයේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට මුදලක් ගැනීම නිසා සිදුවන ප්‍රතිඵලයකි. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මුදල් ගත්තොත් භාණ්ඩ ගත්තොත් අපි විශේෂ නමකින් ඒක හඳුන්වනවා. ඒකට අපි කියනවා ගැනිලි කියලා. ගැනිලි කියලා. එhmenan මෙතන කියන්නේ මොකද්ද? අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට මුදලක් ගැනීම. මුදල් තමයි අරන් යන්නේ. එහෙම නේද? මුදල් තමයි අරන් යන්නේ. එතකොට මේ ගැනිලි අපි ඉගෙන ගත්තනේ. අපි ඉස්සෙල්ලත් කතා කරා. ගැනිලි අපි අවසානයේදී අපි මොකද කරන්නේ? හිමිකමට තමයි අපි ගලපන්නේ. හිමිකම අපි ගැනිලි ප්‍රමාණයෙන් අඩු කරනවා. ඒක නිසා මොකද්ද සිදු වෙන්නේ? ගැනිලි තිබ්බොත් හිමිකම් අඩු වේ. මුදල් අඩු වෙනවද? මොකද්ද මේකෙන් අපිට අහන්නේ? සත්මල් ව්‍යාපාරයේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට මුදලක් ගැනීම නිසා සිදුවන ප්‍රතිඵලයකි. හිමිකම් අඩු වේ. ගැනිලි ගත්තොත් හිමිකම් අඩු වෙනවද? ඔව්. මුදල් අඩු වෙනවද? ඔව්. මුදලුත් අඩු වෙනවා. නේද? ගැනිලි ගත්තොත් මුදල් අඩු වීමක් වෙන්න පුළුවන්. ඒක එක ඒ කියන්නේ දිත්ත සටහනේ එකක් තමයි මුදල් අඩු වෙන එක. ඊට පස්සේ මුදල් වැඩි වී හිමිකම අඩු වේ. මුදල් අඩු වෙන එකත් අපිට හරි වගේ පේනවනේ නේද? පිළිතුර අපිට කීපයක් හම්බ. මුදල් වැඩි වෙනවද ගැනිලි හන්දා? නෑ. එයා ප්‍රාග්ධනයේ ගෙනාවොත් තමයි මුදල් වැඩි වෙන්නේ. එහෙමනම් මොකද්ද වෙන්නේ? වත්කම් අඩු වී හිමිකම් අඩු වේ. හතරවෙනි පිළිතුර. දැන් අපිට හරිම පිළිතුර අපිට දැන් තාම හොයාගන්න බෑ. අපිත් දැන් අතරමං වෙලා ඉන්නේ. ඒක නිසා දැන් ඔන්න තවත් පිළිතුරක් හම්බ වෙනවා. මොකද්ද? වත්කම් අඩු වී හිමිකම් අඩු වේ. ගැනිලි වල දිත්ත සටහන මට කියන්න බලන්න. මුදල් ගැනිලි නම් මොනවද අඩු වෙන්නේ? මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා කියන්නේ මුදල් කියන්නේ වත්කමක්. වත්කමක් අඩු වෙනවා පෙන්වන්න නම් අපි මොකද කරන්නේ? මුදල් බැර කරන්න සිද්ධ වෙනවා. මුදල් බැර කරනවා. හර කරන්නේ කුමන ගිණුමක්ද? අයිතිකරු විසින් ගන්න මුදල් හෝ භාණ්ඩ අපි හර කරන්නේ ගැනිලි ගිණුමට. එhmenan ගැනිලි ගිණුම අපි හර කරලා අදාළ ගිණුම අපි බැර කරනවා. මුදල් ගත්ත නිසා මේ අවස්ථාවේදී අපි මුදල් ගිණුම තමයි බැර කරන්නේ. හරි? එhmenan මොකද කරන්නේ? මන් දිත්ත සටහන් ලියන්නම්. ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර. දැන් මේ කතා කරන්නේ අර වත්කම් සහ හිමිකම් කියන නම් වලින්. ඒ කියන්නේ මේ ගිණුම් වලට අදාළ ගිණුම් කරන මූලිකාංග තමයි මේ වත්කම් හිමිකම් කියලා කියන්නේ. එහෙමනම් අපි බලමු මේකට අදාළ ගැනිලි කියලා කියන්නේ මොකද්ද? ගැනිලි කියලා කියන්නේ මොකද්ද? ගිණුම් කරන මූලිකාංගය මොකද්ද? ගැනිලි කියලා කියන්නේ ඒක හිමිකම් ගණයේ ගිණුමක්. හිමිකම් වලට තමයි ගලපන්නේ.
මුදල් නම් වත්කම් නේද? වත්කම්. එහෙමනම් හිමිකම් හර කරනවා කියලා කියන්නේ හිමිකම් ගණේ ගිණුමක් හර කරනවා කියලා කියන්නේ හිමිකම් අඩු වෙනවා නේද? හිමිකම් අඩු වෙනවා. හරිද? අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන සඳහා මුදල් ගත්තොත් හිමිකම් අඩු වෙනවද? ගැනිලි හර වෙලා මුදල් බැර වෙනවා. ඒ කියන්නේ ගැනිලි කියලා කියන්නේ අපි අවසාන වශයෙන් ගලපන්නේ හිමිකම් වලට. නේද? හිමිකම් අඩු වෙනවා. ඒ හන්ද තමයි අපි හිමිකම් ගිණුම හර කරන්නේ. වත්කම් අඩු වෙනවා. ඇයි? මුදලුත් බැර වෙනවනේ. නේද? මුදල් ගිණුමේ තියෙන ශේෂයත් අඩු වෙනවා. වාසිදායක ශේෂයෙන් නම් හර ශේෂයක් විදිහට තියෙන්නේ. බැර වෙනවා කියලා කියන්නේ වත්කමකුත් අඩු වෙනවා. වත්කමකුත් අඩු වෙලා හිමිකමකුත් අඩු වෙනවා. ඇයි ඒ හිමිකම් ගිණුම හර කරන හන්ද තමයි මම ඒකේ කිව්වේ. හිමිකම් වලින් අවසාන වශයෙන් ගැනිලි අඩු කරන නිසා තමයි හිමිකම් අඩු වෙන්නේ. එහෙමනම් හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර. ප්‍රශ්නාංක 34. මුදල් පොතේ බැරපැත්තේ පිටපත් කරනු ලබන ගණදෙනු සඳහා අදාළ කරගන්න ලබන මූලාශ්‍ර ලියවිල්ල අපිට ඉස්සෙල්ලත් ඒක හමු වුණා. මුදල් පොතේ බැරපැත්තේ සටහන් කරන්නේ ගෙවීම් ආශ්‍රිත ගණදෙනු. එහෙමනම් ගෙවීමක් සිද්ධ කරනකොට ජනිත වන මූලාශ්‍ර ලියවිල්ලට මොකක්ද අපි කියන්නේ? ලැබීමකදී අපි මොකක්ද නිකුත් කරන මූලාශ්‍ර ලේඛනය? ලදුපත. ගෙවීමකදී ගෙවීම් වවුචරය. අපි ඉස්සෙල්ලත් කතා කරා. ගෙවීම් වවුචරය. එහෙම නේද? ගෙවීම් වවුචරය. ගෙවීම් වවුචරය. අපි බලමු අනිත් පිළිතුරුත් හරිද කියලා. මුදල් පොතේ බැරපැත්තේ තියෙනවට ලදුපත භාවිතා කරනවද? නැහැ. ලදුපත භාවිතා කරන්නේ මුදල් පොතේ ලැබීම් පැත්ත කියන්නේ හර පැත්ත. හර පැත්තේ දේවල් වලට තමයි මූලාශ්‍ර ලේඛනයේ ලදුපත. ඉන්වොයිසිය කියන්නේත් මූලාශ්‍ර ලේඛනයක් තමයි භාණ්ඩ මිලදී ගන්නකොට එහෙම නැත්නම් ගෙවීමේදී. නමුත් අපි මෙතන කතා කරන්නේ මුදල් පොත හා අදාළව. මුදල් පොත හා අදාළ මුදල් පොත කියන මූලාශ්‍ර ලේඛනයේ මූලික ලේඛනයට අදාළ මූලාශ්‍ර ලියවිල්ල ගැන තමයි අපි කතා කරේ. ඒ නිසා ඉන්වොයිසියත් අපි පිළිගන්නේ නැහැ. බැරපත කියලා කියන්නේ බැංකු ගණදෙනු ආශ්‍රිත එකක්. ඒක නිසා අපි ඒකත් බාර ගන්න නැහැ. එමනම් අපේ පිළිතුර තමයි මුදල් පොතේ බැරපැත්තේ ගණදෙනු සඳහා ජනිත වන මූලාශ්‍ර ලේඛනය තමයි ලියවිල්ල තමයි සමා වෙන්න මූලාශ්‍ර ලියවිල්ල සෝස් ඩොකියුමන්ට් එක තමයි ගෙවීම් වවුචරය. ප්‍රශ්නාංක 35. හිමිකම් යනු ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් පවතින සම්පත් ප්‍රමාණයයි. හරිද? ඔව්. ඒක හොඳ පිළිතුරක් විදිහට අපි පොඩ්ඩක් දැනට తాවකාලිකව තියමු. හිමිකම් යනු අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ වත්කමක්ද? නැහැ. වත්කම් කියලා කියන්නේ එක කාණ්ඩයක්, හිමිකම් කියලා කියන්නේ තවත් කාණ්ඩයක්. මේවා ගිණුම් කරන මූලිකාංග. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. වර්ග පහක්. ඒක නිසා අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ වත්කම කියන එක අපි හිමිකම විදිහට සලකන්නේ නැහැ. නේද? අපි හිමිකම් කියන නිර්වචනය කරන්න වඩාත් ගැළපෙන පිළිතුරක් තමයි අපිට හොයන්න කියන්නේ. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ දෙන සම්පත් කියන්නේ වත්කම් තමයි අපි ඉගෙන ගන්න වත්කම් වල ලක්ෂණයක්. ව්‍යාපාරයේ පාලනයට යටත් වන සම්පත් කියලා කියන්නේත් වත්කම් වල ලක්ෂණ. මෙන්න මේක කලවම් කරලා දීලා තියෙනවා. එhmenan හිමිකම් කියලා කියන්නේ ගිණුම් කරන සමීකරණේ අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් වල අයිතිය තමයි හිමිකම් කියලා කියන්නේ. ව්‍යාපාරික සමස්ත වත්කම් අයත් වෙන්නේ කෝ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට එහෙම නැත්නම් ණය ප්‍රාග්ධනයේ සැපයුම් කරුවන්ට. 36 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ණය හිමියන්ට රුපියල් 5000ක් මුදලින් ගෙවීමට අදාළ ද්විත්ත සටහන තෝරන්න. ණය හිමියන්ට ගෙවනවා කියලා කියන්නේ මොනවද? ණය හිමියෝ කියලා කියන්නේ වගකීම් කාණ්ඩේ ගිණුමක්. එතකොට වගකීම් ණය හිමියන්ට ගෙවනවා කියලා කියන්නේ මොකද්ද? අපි වගකීමෙන් නිදහස් වෙනවා. නිදහස් වෙනවා කියලා කියන්නේ වගකීම් ගිණුම හර කරන්න ඕන. හොඳයි. මොකක්ද අහන්නේ? ද්විත්ත සටහන. ණය එතකොට වගකීම් මෙතන මේ අවස්ථාවේදී වගකීම් ගිණුම කියලා කියන්නේ ණය හිමි ගිණුම. එහෙම නේද?
ණය හිමියෝ අයත් වෙන්නේ වගකීම් කියන කාණ්ඩයට. එහෙමනම් ණය හිමිගිණුම හර. ඒ කියන්නේ මුදල් ගෙවීමට අදාළ ණය හිමියන්ට මුදල් ගෙවනවා කියලා කියන්නේ ණය හිමියන්ගේ ණය හිමිභාවය අපි අඩු කරලා දානවා. මොකද අපි ඒ වගකීම ටිකකින් ඉෂ්ට කරලා තියෙන නිසා. අපිට ඔහුට මුදලක් ගෙවන නිසා ණය හිමියාගේ ණය හිමිභාවය ව්‍යාපාරය ඇතුලේ අපි අඩු කරන්න අපි ණය හිමිගිණුම අපි හර කරලා දානවා. ණය හිමිගිණුම හර කියන පිළිතුර අපි මෙතන බාර ගන්න පුළුවන්. බැර කරන්නේ කොතනද? ඇයි බැර කරන්නේ අපි? ණය හිමියන්ට ගෙවීමක් කරොත් අපි බැර කරන්න ඕන එක්ක බැංකු ගිණුම එහෙම නැත්නම් මුදල් ගිණුම. ඒතර මෙතන මොකද්ද මේ කරලා තියෙන්නේ? ණය ගැති ගිණුම බැර. එහෙමනම් පළවෙනි පිළිතුර අපිට බාර ගන්න බෑ. ඒක ටිකක් ගැටලු සහගත පිළිතුරක්. මුදල් ගිණුම හරද? ණය හිමියෙකුට ගෙවනකොට මුදල් ගිණුම හර වෙන්නේ නැහැ. මුදල් ගිණුම බැරවීමක් තමයි සිද්ධ වෙන්න ඕන. ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැර. මොකද අපි ණය හිමියන්ට මුදලින් තමයි ගෙවලා තියෙන්නේ. ඔන්න අපිට පිළිතුර හම්බ වෙනවා. හතරවෙනි පිළිතුරත් අපි කෝකටත් බලමු. ණය ගැති ගිණුම හර ණය හිමි ගිණුම බැර. නැවත වතාවක් ණය ගැතියෝ ණය හිමියෝ කලවම් කරලා දාලා තිනවා. ඒක වැරදි පිළිතුරක්. හොඳයි. 37 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. ගැනිලි ගිණුම තුලනය කිරීමේදී රුපියල් 2000ක් අඩුවෙන් සටහන් වීමේ වරද නිවැරදි කිරීමේ සටහන. ඔන්න නැවත වතාවක් ගිණුම් එකතු කිරීමේදී දෝෂයක් සිද්ධ වෙලා. ද්විත්ව සටහන් දෝෂයක් නෙමෙයි. එක ගිණුමක් හරි මේ ගිණුම එකතු කරනකොට ඒ ගිණුමේ විතරයි මේ දෝෂය තියෙන්නේ. එක පාදයක විතරයි දෝෂය තියෙන්නේ. හොඳයි. ඒ වගේ වරදක් නිවැරදි කිරීමේ සටහන වන්නේ කුමක්ද? දැන් මොකද්ද වෙලා තින්නේ? ගැනිලි කියලා කියන්නේ අපි ව්‍යාපාරයේ පෙන්වන්නේ හරශේෂයක් තියෙන ගිණුමක් විදිහට. නේද? ශේෂ පිරික්සීමේ නම් හර පැත්තේ තමයි පෙන්වන්නේ. දැන් ඔන්න තේරුම් ගන්න. රුපියල් 2000ක් අඩුවෙන් ගැනිලි සටහන් වුණ නිසා දැන් ශේෂ පිරික්සීමේ කොයි පැත්තටද මේක බලපාලා තියෙන්නේ? ශේෂ පිරික්සීමේ හරශේෂ අඩුවෙන් පෙන්වන්න තමයි බලපාලා තියෙන්නේ. ඇයි? ගැනිලි කියන්නේ හරශේෂයක් තියෙන ගිණුමක් නිසා. ශේෂ පිරික්සීමේ හර පැත්තේ තමයි අඩුව. රුපියල් 2000කින් අඩු වෙලා තියෙනවා ගැනිලි. එහෙමනම් බැර පැත්තේ එකතුව දැන් කීයක්ද? හර පැත්තේ එකතුවට වඩා රුපියල් 2000කින් වැඩි. එහෙමනම් මේක නිවැරදි කරන්න නම් අපි මොකද්ද කරන්නේ? අවිනිශ්චිත ගිණුමක් අපි නිර්මාණය කරනවා. ශේෂය කොයි පැත්තෙන්ද දාන්නේ? අවිනිශ්චිත ගිණුමේ හරශේෂයක්. හරශේෂයක්. එතකොට මේ හරශේෂය අපි නැති කරන්න නම් අපි මේ දෝෂය හොයාගෙන අවිනිශ්චිත ගිණුම බැර කරලා අපේ ගැනිලි ගිණුම හර කරන්න ඕන. හොඳයි බලමු අපි අපිට හම්බෙන්නේ කුමන පිළිතුරෙන්ද කියලා. ගැනිලි ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. හතරවෙනි පිළිතුරේ මේක හරියටම සටහන් වෙනවා. ගැනිලි රුපියල් 2000ක් අඩු වෙනවා කියලා කියන්නේ ගැනිලි කියලා කියන්නේ හරශේෂයක් තියෙන ගිණුමක්. ඒ හරශේෂයක් තියෙන ගිණුම අපි හර කරනවා. අපි බැර කරන්නේ කුමන ගිණුමද? අවිනිශ්චිත ගිණුම. මොකද දැනට తాවකාලිකව මේ ගැනිලි ගිණුමට ආව නැති රුපියල් 2000 අපි අවිනිශ්චිත ගිණුමට මාරු කරා රුපියල් 2000ක් විදිහට. අපි එහෙම හර පැත්තට අවිනිශ්චිත ගිණුමේ මාරු කරපු රුපියල් 2000 නැති කිරීම සඳහා අපි දැන් මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුම බැර කරනවා, ගැනිලි ගිණුම හර කරනවා. හොඳයි. අපි දැන් ප්‍රශ්න පත්‍රයේ අවසානයේට කෙමෙන් ළඟා වෙනවා. 38 වෙනි ප්‍රශ්නය පොදු ජර්නලයේ ඇතුළත් වන ගණදෙනුව තෝරන්න. අපි දන්නවා අනෙකුත් මූලික සටහන් පොත්පත් වල සටහන් නොවන ඇතැම් ගණදෙනු තමයි අපි පොදු ජර්නලය හරහා අපි ගිණුම් කරන පද්ධතිය තුළට ඇතුළත් කරගන්නේ. එවැනි ගණදෙනුවක් තමයි අපිට හොයන්න කියන්නේ. පොදු ජර්නලයට ණයට ගැනුම් අයත්ද? නැහැ. මොකද ණයට ගැනුම් තියෙනවා නම් ඒ සඳහා වෙනම අපි මූලික සටහන් පොතක් නඩත්තු කරනවා. ඒකට අපි කියන්නේ ගැනුම් ජර්නලය කියලා. ගැනුම් ජර්නලය. ඊළඟට බලන්න ස්ථාවරවත්කම් මිලදී ගැනීම. ස්ථාවරවත්කම් මිලදී ගත්තොත් එහෙම මුදල් පොත කියන මූලික සටහන් පොත බැර වෙලා ස්ථාවරවත්කම් ගිණුම හර කරන්න ඕන. ඒක නිසා අපිට මේ දෙවෙනි පිළිතුරත් අපි බාර ගන්න. ස්ථාවරවත්කම් ණයට ගැනුම්. හරියටම අපේ අර පෙළ පොතේ දීලා තියෙන උදාහරණෙම දීලා. ස්ථාවරවත්කමක් ණයට ගත්තොත්
අපි තාම දන්නේ මේ වගේ වගකීමක් තියෙනවා කියලා. ඒක නිසා අපි ඒක ගිණුම් කරන පද්ධතිය තුළ පෙන්වන්න ඕන. අපි පෙන්වන්නේ මොකද්ද? ජර්නල් වවුචරයක් අපි ආරම්භ කරලා ඒකේ මේ සියලු තොරතුරු අපි පෙන්නනවා. ඕනනම් අපිට අර හම්බෙන මොකක් හරි ලියකියවිල්ලත් එකට ඇටච් කරන්න පුළුවන්. එමනම් ස්ථාවරවත්කම් ණයට ගත්තොත් ඒ වගේ ගනුදෙනුවක් අපි පෙන්වන්නේ පොදු ජර්නලය හරහා. ඒක නිසා අපි තෝරමු තුන්වන පිළිතුර. හතරවෙනි පිළිතුරෙන් කියන්නේ ණයට විකුණුම්. ණයට විකුණුම් සඳහා අදාළ මූලික සටහන් පොත විකුණුම් ජර්නලය. හොඳයි. අපි බලමු 39 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක මුදල් පොතේ බැරපැත්තේ සටහන් කළ යුතු ගනුදෙනුවක් වන්නේ මුදල් පොතේ බැරපැත්තේ කියන්නේ මොනවද? මුදල් ගෙවීම් ආශ්‍රිත ගනුදෙනුව. මුදල් ගෙවීම් ආශ්‍රිත ගනුදෙනුව. එක්ක ගෙවීමක් එහෙම නැත්නම් අපි හිතමු ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මුදල් තැන්පත් කරනවා නම් අපි මුදල් පොතෙන් ඒක බැංකුවට යන නිසා මුදල් පොත බැර කරලා අපිට බැංකු ගිණුම හර කරන්නත් පුළුවන්. ඒක නිසා බැරපැත්තේ සටහන් කළ යුතු ගනුදෙනුවක් වන්නේ බැංකු ණය ලැබීමක් කියලා කියන්නේ බැංකුවකින් මුදල් ලැබෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ මුදල් ශේෂය වැඩි වෙන්න බලපාන හේතුවක්. එහෙනම් මුදල් කියලා කියන්නේ ව්‍යාපාරයේ වත්කම් ගණයට අයත් ගිණුමක්. වත්කම් ගණයට අයත් ගිණුමකට ලැබීමක් කියලා කියන්නේ මුදල් ශේෂයේ ඉහළ යාමට බලපාන නිසා අපිට බැංකු ණයක් ලැබීම අපිට පුළුවන්ද මුදල් පොතේ බැරපැත්තේ සටහන් කරන්න? නැහැ. අපි සටහන් කරන්නේ හර පැත්තේ. අත්පිට ගැනුම් කියලා කියන්නේ ඔන්න මුදල් ගෙවලා අපි ගන්න භාණ්ඩ අත්පත් කර ගැනීමක් තමයි අත්පිට ගැනුම්. එමනම් ව්‍යාපාරික මුදල් පොතේ බැර සටහනක් විදිහට කළ යුතු ගනුදෙනුවක් විදිහට අත්පිට ගැනුම් ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. අත්පිට ගැනුම් කියලා කියන්නේ මුදල් දීලා තමයි තොග අත්පත් කරගන්නේ. ඒක නිසා මුදල් ගිණුම අපිට බැර කරන්න පුළුවන්. ණයගැතියන්ගේ මුදල් ලැබීම අපි බාර ගන්න නැහැ. අත්පිට විකුණුම් බාර ගන්නෙත් නැහැ. මොකද මුදල් පොතේ බැරපැත්තේ මුදල් ලැබීම අපි නොපෙන්වන නිසා. හොඳයි. අන්තිම ප්‍රශ්නය එහෙම නැත්නම් 40 වන ප්‍රශ්නය. ව්‍යාපාරයක් රුපියල් 7000ක විදුලි ගාස්තු පියවීම සඳහා චෙක් පතක් නිකුත් කළ විට චෙක් පතක් භාවිතා කරලා විදුලි ගාස්තු ගෙවීමක් ඒට අදාළ නිවැරදි දිත්ත සටහන වන්නේ මොකද්ද? විදුලි ගාස්තු චෙක් පතකින් ගෙවුවොත් මොකද්ද දිත්ත සටහන? කුමන ගිණුමක්ද හර වෙන්නේ? වියදම් ගිණුම. විදුලි ගාස්තු කියන වියදම් ගිණුම හර වෙනවා. ඒතර මුදලින් ගෙවලා නැති නිසා බැංකුවෙන් ගෙවුව නිසා බැංකු ගිණුම තමයි බැර කරන්න ඕනේ. හොඳයි. බලන්න අපි ඔය කියවපු දේ අපිට හමු වෙන්නේ කොයි පිළිතුරේද? බැංකු ගිණුම හර කරනවද විදුලි ගාස්තු ගෙවීමක් කරනකොට? නැහැ. මේක බැංකු ගිණුම හර කරන්නේ බැංකුවට මුදල් ලැබීමක් වෙන්නඳ. මේක ලැබීමක් නෙමෙයි බැංකුවේ තියෙන මුදල් වියදම් කිරීමක් නිසා බැර කිරීමක් නිසා. හොඳයි. මුදල් ගිණුම හර මොකද චෙක් පතකින් ගෙවනකොට ඇයි මුදල් ගිණුමට දාගත්තේ? ඒක අපි බාර ගන්න නැති පිළිතුරක්. විදුලි ගාස්තු ගිණුම හර මුදල් ගිණුම බැර. ඒකත් අපි බාර ගන්න නැහැ. මොකද මේකේ කියලා තියෙනවා චෙක් පතකින් තමයි ගෙවීම සිද්ධ කරන්නේ කියලා. මොකද්ද කියන්නේ? ගෙවීම සිද්ධ කරන්නේ චෙක් පතකින්. ඒක නිසා චෙක් පතකින් ගෙවන නිසා බැංකු ගිණුමට තමයි ඒක අදාළ වෙන්නේ. එහෙමනම් විදුලි ගාස්තු ගෙවනවා කියලා කියන්නේ වියදමක් ගොඩ නැගෙනවා. විදුලි ගාස්තු කියන වියදම. එහෙමනම් අපි පිළිතුර විදිහට තෝරන්නේ 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර. හොඳයි. 40 වෙනි ප්‍රශ්නේ පිළිතුරත් සමග අපි 2017 දකුණු පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාතේ පාසල් සඳහා නිකුත් කරපු ප්‍රශ්න පත්‍ර අංක 1 සාකච්ඡාව අපිට අවසන් කරන්න පුළුවන්. එමනම් දෙවන පරිච්ඡේදය අපි මෙන්න මේ අවස්ථාවේදී අපිට නිමා කරනවා. අපි සම්පූර්ණයෙන්ම ප්‍රශ්න සාකච්ඡා කරා. දැන් අපේ දුවා දරුවන්ට පුළුවන් ප්‍රශ්න කීයක් ඕගොල්ලෝ නිවැරදි විදිහට පිළිතුරු දුන්නද? ඒ වගේම අපි අතිරේක කරුණු රාශියක් අපි සාකච්ඡා කරා. ඒවා තුලින් අපේ දැනුම අපිට තවදුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ දකුණු පළාතේ ප්‍රශ්න පත්‍රයේම ප්‍රශ්න පත්‍ර අංක 2. එහෙමනම්
අපි ඊළඟ පරිච්ඡේදයෙන් සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රශ්න පත්‍රාංක 2.